Right. Good morning, Kudal Hamotama. Good morning, sir. Good morning, sir. Right. You're most welcome to my grade 10 English class. I was English Pandit Hamom Sadare Piligano. Can you all hear me? Hamotama? Yes, sir. Right. Okay. Then let's start our work. So yesterday we had our tute class. So we discussed few activities in the tute yesterday. Tute class එකේදී අපි activities කිහිපයක් සාකච්ඡා කරා. Today I'm going to start the tute again. අදත් මම tute එකම ආරම්භ කරන්න කියලායි කල්පනා කරේ. මොකද අපි මේ සති දෙකකට විතර පස්සේ මේ මාසේ සති දෙකකට මුල් සති දෙකෙන් පස්සේ තමයි tute එක පටන් ගත්තේ. ගිය සතියේ කලින් සතියේ ඊයේ නෙමෙයි ඊට කලින් දවස් තමයි tute එක පටන් ගත්තේ. There are few activities to be done covered within this month. හරි මේ මාසය තුල ආවරණය කරන්න ඕනේ ඇක්ටිවිටීස් වගේක් තියෙනවා ටියුට් එකේ. ඒ ටික අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක නිසා today I am going to start the tute at first. මුලින්ම අද ටියුට් එක සාකච්ඡා කරන්න කියලායි පටන් ගන්න. හරි. එහෙනම් අපි ටියුට් එකෙන් ආරම්භ කරමු. Usually we discuss grammar part on Saturday. අපි සාමාන්‍යයෙන් සෙන්සුරාදා grammar කොටස තමයි සාකච්ඡා කරන්නේ. නමුත් මේ මාසය තුල අපි මේ ටියුට් එකේ වැට් ටික අවසන් කරගන්න අවශ්‍ය නිසා හරි මේ මාසෙට තියෙන වැට් ටික අපි අනිවාර්යෙන් අවසන් කරගන්න බෑ ටියුට් එකේ ඊළඟ මාසෙට තියාගෙන බෑ ඒක නිසා පුතාලා I have decided to discuss the tute today as well අද ටියුට් එකම සාකච්ඡා කරන්න කියලායි කල්පනා කරේ right එහෙනම් අපි ටියුට් එක පටන් ගමු මේ කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා සර් ඇහෙන්නේ නැහැ කියලා එහෙමනම් ප්‍රශ්නයක් වෙන්න බෑ අනිත් අයට ඇහෙනව නේද ඔව් සර් හොඳට ඇහෙනවා. ඔව් හරි පුතා මට කියන්න what are the activities we discussed in the tute last few days අවසාන වශයෙන් අපි පෞගේ දවස් ටිකේ activities කීයක් සාකච්ඡා කරාද tute එකේ as I remember මට මතක විදියට I discussed with you activity 1 activity 2 activity 3 activity 4 and activity 6 activity 6 එනකන් සාකච්ඡා කරලා තියෙන්නේ මේ මාසේ දීපු මෙන්න මේ ටියුට් එකේ හරි මේ ටියුට් එක හැමෝම ගාවම තියෙන්න ඕනේ මේ ටියුට් එකේ up to activity 6 I have discussed with you activity 6 එනකන් සාකච්ඡා කරලා තියෙනවා am I correct මං හරිද මතකේ නිවැරදිද ඔව් හරි නේද ඔව් right පුතේ අද activity 7 activity 8 ඔය ටික අපි සාකච්ඡා කරන්න ගමු මාව ඇහෙනව නේද හැමෝටම පැහැදිලිව ඇහෙනව නේද Yes, sir. Yes, sir. right පුතේ මම ඊයේ homework එකක් දුන්නා මේ ටියුට් එකේ activity 7 එක කරන්න කිව්වා activity 8 එක කරන්න කිව්වා activity 9 එක කරන්නත් කියලා කිව්වා right I think you have written answers මම හිතනවා ඔයාලා උත්තර ලියලා ඇති did you write down answers for activity 7 activity 7 එකට උත්තර ලිව්වද ඔව් activity 7 එකට උත්තර ලිව්වද Yes sir. හරි එහෙනම් අපි ඒක සාකච්ඡා කරමු ගන්න activity 7 එක හරි ඊයේ තමයි මම කිව්වේ මේක කරන්න කියලා homework එක වැඩි වෙලාවක් තිබ්බේ නැහැ ඔයාට මේ ඊයේ හවසත් class තිබ්බත් දන්නේ නැහැ tute class එකෙන් පස්සේ මගේ මම කොහොම හරි කරන්න කියලා කිව්වා මොකද අපි tute එක ඉක්මනින් අවසන් කරගන්න අවශ්‍ය නිසා හරි සාමාන්‍යයෙන් මේ පාර tute එකේ දාලා දීලා තියෙන ඔයාගේ second term test එකට අදාළ model questions ටිකක් හරි සාමාන්‍යයෙන් A කියලා හිතන activities වගේක් තමයි මේ මුල දීලා තියෙන ඔයාගේ second term test එකට මම දන්නේ ඉස්කෝලේ දෙවෙනි වාර විභාගයක් තියෙයිද නැති වෙයිද කියලා කෙසේ හෝ second term test එකට එන්න පුළුවන් activities questions ටිකක් තමයි තියෙන්නේ right ගන්න activity 7 එක මොනවද තියෙන්නේ මේකේ කරන්න the nouns on the left hand column are all masculine those on the right hand column all feminine pair them correctly yesterday I told you the meanings of these two words මේ වචන දෙකේ තේරුම් ටික මම පුතාට පැහැදිලිව කිව්වා ඔයා දැනගෙන තියෙන්න ඕනේ මොනවද masculine කියන වචනේ meaning එක සහ feminine කියන වචනේ meaning එක
So tell me, what do we mean by masculine? පුතලා අපි masculine කියලා කියන්නේ මොකක්ද? masculine කියලා කියන්නේ පිරිමි Male. පිරිමි ඔව් masculine කියලා කියන්නේ male කියන එක. male. හරි. feminine කියලා කියන්නේ එහෙනම් මොකක්ද? Female. ඔව්. ඊමේල් කියන කියන අදහස. අපි සරලව මෙන්න මේ වචන දෙක නම් දන්නවා. male female කියන එක. නමුත් ඒකට ඇඩ්වාන්ස් විදියට වචන දෙකක් තියෙනවා. මොනවද? masculine and feminine. ඒතකොට ඔයාලට මේ ටියුට් එකේ පේනවා ඇති page number 5 වල පිටු අංක 5 activity 7 එකේ වම් පැත්තේ දාලා තිනවා A B C D E F G H I J කියලා masculine gender nouns වගේක්. හරි? එනේ පුරුෂ ලිංග නාම පද වගේක් තිනවා. You are asked to match කරන්නයි තියෙන්නේ right side එකේ. දකුණු අත පැත්තේ තියෙන feminine gender nouns වලට female nouns වලට. පළවෙනි එක ඒක තියෙනවා hero කියලා. මට කියන්නේ ඒකේ feminine word එක මොකක්ද? hero කියන එකේ feminine word එක මොකක්ද? Heroine. ඔව් hero කියන එකේ feminine word එක තමයි Heroine. 1 the 2 the 3 2 කියන එක එන්න ඕනේ heroine කියන වචනේ. hero කියන්නේ වීරයා. ඒකේ ස්ත්‍රීලිංග පදේ හරි heroine කියලා අපි ගන්නවා. heroine කියලා මේ ඩ්‍රග්ස් જાතියකුත් තියෙනවා මත්ද්‍රව්‍ය වගේ. ඒක නෙමෙයි මෙතන. හරි. hero කියන එකේ feminine word එක female වචන. right. දෙවෙනි එක bachelor නම්බර් කීයද? ටියුට් එකේ පිටු අංක 5 activity 7. හරි. පිටු අංක 5 activity 7 එකයි සාකච්ඡා කරන්නේ. ඕකේ සර් right. අපි ඊළඟ එක ගන්නවා bachelor. bachelor කියලා කියන්නේ පුතේ කාටද? unmarried person. ඒ කියන්නේ unmarried man කියන එක. අවිවාහක පිරිමි කෙනා. අවිවාහක පිරිමි කෙනාට තමයි අපි bachelor කියලා කියන්නේ. ඒතර ඒකේ මොකද්ද feminine word එක? අවිවාහක ස්ත්‍රිය. මොකද්ද වචනේ? දෙවෙනි එකේ. Bride. ඔව්. මොකද්ද bride? මනමාලි? Spinster. අවිවාහක පිරිමියාගේ මේ feminine එක මනමාලිද? එහෙම කියන්න බෑ හරි. එහෙම හදාගන්න බෑ එක එක ඒවා. එහෙම හරියට ස්ත්‍රීලිංග වචනේ කියන්න ඕන. අර එක්කෙනෙක්ගෙන් අහවලු මේ සුරංගනාවි කියන එකේ ස්ත්‍රීලිංග වචනේ සුරංග කියලා කිව්වලු. එහෙම කියන්න බෑ හරි සුරංගනාවි සුරංග එහෙම වෙන්නේ නැහැ. එහෙම නිකන් ඔයාලට කියන්න පුළුවන්. එහෙම නෙමෙයි හරි. ඒතර බැචලර් කියලා කියන්නේ අවිවාහක පිරිමියා. අවිවාහක ස්ත්‍රිය කියන්නේ මොකද්ද කියන්නේ? ස්පින්ස්ටර් කියලා කියන්නේ. පළවෙනි වචනේ spinster. Right. Third one abort කියලා තියෙනවා. Right. abort කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කාටද abort කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් තාපසයා කියන දාස ගන්නත් පුළුවන්. සාමාන්‍ය යම්කිසි මේ ආරාමයක හෝ ඉන්න අධිපති කියන දාස ගන්නත් පුළුවන්. abort. ඒකේ මොකද්ද feminine word එක? Abbas. abus කියලා අවසානට abus කියලා තියෙනවා. එන ඒ 10 වෙනි වචනේ A double B E double S. Right? The last word in the right side. 10 වෙනි වචනේ එනවා. වගේ මේ ටෙක්ස්ට් බුක් එකට අදාළව තියෙන ඇක්ටිවිටි එකක් මේ මම දීලා තියෙන සමහර ටර්ම් ටෙස්ට් එකේ එන්න පුළුවන් මේ වගේ එකක්. සෙකන්ඩ් ටර්ම් ටෙස්ට් එකේ. මේ ටියුට් එකද කරන්නේ? ඔව් ටියුට් එක කරන්නේ අද ටියුට් එක කරන්නේ මම මුලින්ම මේ මාස ටියුට් එකේ වැඩ ඉවර කරන්න ඕන නිසා ඉක්මනින් ගන්න සමහරව පරක් වෙලා සම්බන්ධ වෙන ක්ලාස් එකට මෙන්න මේ ටියුට් එක. හරි? මේ මාසේ දීපු ටියුට් එකේ ඇක්ටිවිටි 7 එක කරන්න. ඇක්ටිවිටි 7 එක. රයිට් ඊළඟ එක ගන්නවා D එක පුතේ තියෙන්නේ විස්කවුන්ට් කියලා. විස්කවුන්ට්. විස්කවුන්ට් කියලා කියන්න පුළුවන් අපිට වංශාධිපතියා කියන්නේ. වංශාධිපතියා කියන්නේ. වංශාධිපතිනිය කියන්නේ මොකද්ද ගන්නෙ අපි? Viscountess. Yes, you can easily find the word Viscountess. කියලා අපිට ගන්න පුළුවන්. Viscountess කියලා අපිට ගන්න පුළුවන්. That is number 9. 9 වෙනි වචනේ ටියුට් එක. 9 වෙනි වචනේ Viscountess කියලා ඉද්දි ඒක feminine. මොකද? message එකක් දාන්න ගැටලුවක් නෑ. Viscount කියලා කියන්නේ වංශාධිපතියා කියන අදහස. වංශාධිපතියා. ඊළඟ එක
E එක අපි ගන්නවා. හරි. E එක ගන්නවා. මේක දාගෙන යන්න A මේ B C D E. පුතාලා E එකේ තියෙන්නේ lad කියලා. lad කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පිරිමි ළමයාට boy කියලා කියනවා. ඒ වගේම පිරිමි ළමයාට කියනවනේ කොල්ලා කියලා. කොල්ලා කියන තමයි අපි කියන්නේ lad කියලා. ගෑනු ළමයාට girl කියලා කියනවා. ඒ වගේම කෙල්ලට අපි මොකද්ද කියන්නේ? කොල්ලා කියන්නේ lad කියනවනම් කෙල්ල කියන්නේ මොකද්ද අපි කියන්නේ? Lass. lass කියලා කියනවා. LASS. That is 8th one. 8 වෙනි. lass. The feminine word of lad is lass. Next one. F එකේ දීලා තියෙනවා මොකද්ද වචනේ? night KNIGHT night. night කියලා කියන්නේ night වරයා කියලා අදහසක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ නිකන් වංශාධිපතියා වගේ කියන අදහසක්මයි. හරි. night වරයා කියලා අපි හඳුන්වන කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් වංශාධිපති කියන අදහසක් ගන්න පුළුවන්. night කියන එකේ night කියලා තියෙන එකේ feminine මොකක්ද? feminine මොකක්ද? ඔව් night කියන්නේ මොකක්ද? මොකක්ද දෙන්නේ? ඒක එන්න ඕනේ. Countess. ඔව්. Countess. countess කියන වචනට වඩා ගැලපෙන වචනයක් තමයි right. Lady. ඔව් ඒකට ගැලපෙන්නේ නැත්නම් lady lady තමයි. LADY lady කියන වචනේ තමයි ගැලපෙන්නේ. හරි lady. එතකොට ඒක 7th 7 වෙනි වචනේ. ඊට පස්සේ G එක තියෙනවා. G එකේ තියෙන්නේ මොකක්ද? bride groom කියලා. අනිවාර්යෙන් bride groom කියන වචනේ නම් තේරුම අනිවාර්යෙන් දැනගෙන තියෙන්න ඕනේ. අනිත් ඒවා එකක්වත් දන්නේ නැතුණාට ඕවා දන්නවා සමහර ලාවට. bride groom කියලා කියන්නේ කාටද? bride groom කියන්නේ මනමාලය මනවාල මාලයට තමයි bride groom කියලා කියන්නේ. එහෙනම් ඒකේ මොකද්ද feminine word එක? bride 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 Bride. කියන වචනේ BRIDE 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 කියන වචනේ තියෙන අංක 6 කෙලි. bride groom කියන්නේ මනමාලය. හරි. මනමාලිට කියනවා bride කියලා. මල් කුමාරියන්ට මොකද්ද කියන වචනේ? මේකේ දීලා නැහැ. නිකන් සර් අහන්නේ නිකන් ඔයාලා දැනගන්න. මල් කුමාරියන්ට මොකද්ද අපි කියන්නේ? bright is bride ඔව්. කියන්න පුළුවන් මල් කුමාරියන්ට අපි සාමාන්‍යයෙන් මොකද්ද කියන්නේ? flower girls කියලා කියනවා. flower girls කියලා කියනවා මල් කුමාරියෝ. හරි. එතකොට මල් කුමාරයන්ට මොකද්ද කියන්නේ? flowers Page boy. right very good. අර මල් කුමාරයන්ට මල් කියන්න flower කියලා කිව්වා කුමාරයන්ට girls කියලා flower girls කියලා හදාගත්තට මල් කුමාරයෝ කියන්නේ මෙහෙම හදාගන්න බෑ flower boys කියලා හරි මොනවා හරි ඈ. එහෙම direct translation ගන්න බෑ. සමහරු කෙලින්ම ගන්නවනේ direct translations. මොන මගුලක්ද කියන්න මොන කියන්න වට කියලා මගුලක් කියන්න වෙඩින් කියලා හදාගන්න වට වෙඩින් කියලා. එහෙම කියන්න බෑ හරි. හැම එකක්ම එහෙම direct translation කරන්න බෑනේ. ඒකට මේ මල් කුමාරයන්ට flower girls කිව්වට මල් කුමාරයන්ට මොකද්ද කියන්නේ? Page boys. මොකද්ද? page boys කියලා කියන්නේ මල් කුමාරයන්ට මොකද්ද කියන්නේ? page boys කියලා කියන්නේ. හරි page boys. ඒක ඉතින් සිංහල තේරුම කෙලින්ම ගන්න යන්න එපා. page කියන්නේ පිටු, boys කියන්නේ පිරිමි ළමයි, පිටු පිරිමි ළමයි. ඒ මොකද්ද? එහෙම ඉතින් ගන්න යන්න එපා. හරි එහෙම direct translate කරන්න බෑනේ. කොහමරි මල් කුමාරයන්ට කියන්නේ page boys කියලා. right. පුතාලා G එකේ තියෙන්නේ නම් වචනේ bride groom කියලා. හරි bride groom කියලා කියන්නේ හරි groom එහෙම නෙමෙයි. B අකුර එහෙම නෙමෙයි තියෙන හොඳට බලන්න ඇස්සarලා G අකුර. හරි bride groom. bride groom කියොත් එහෙම groom කියොත් එහෙම කොස්සක් වෙනවා. හරි. එහෙම ගන්න බෑ. bride groom කියලා තියෙන්නේ මනමාලයට. එතකොට මනමාලි කියන්නේ අපිට bride කියලා ගන්න පුළුවන්. right. අපි ගන්නවා H එක. H එකේ තියෙන්නේ monk කියලා. MONK ආයෙක ලියන්න ඕනේ නැහැ. ඒක feminine එක ලියමු මෙතන. monk කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් භික්ෂුවට. එතකොට භික්ෂුණිය කියනත් මොකද්ද වචනේ? භික්ෂුණිය කියන්නේ Venus. good. H එකට අපිට ගන්න පුළුවන් nun. භික්ෂුණිය කියන්නේ nun කියලායි කියන්නේ. monk කියන එකේ the feminine word is nun. ඒ කියේ තියෙන පස්වෙනි එක. පස්වෙනි. H එකට එන්නේ monk කියලා කියන්නේ භික්ෂුව. The feminine word is nun. N-U-N nun. Next one, I තියෙන වචනය තමයි earl. earl E A R L earl
earl කියලා කියන්නේ බ්‍රිතාන්‍යයේ වංශාධිපතියෙක්ට බ්‍රිතාන්‍යයේ කියන රටේ ඉන්න වංශාධිපතියා කියන දාසින් අපිට කියන්න පුළුවන් earl කියලා. බ්‍රිතාන්‍ය වංශාධිපතියා කියන්නේ. බ්‍රිතාන්‍ය වංශාධිපතිනියට අපි මොකද සාමාන්‍යයෙන් කියන්නේ earl කියන එකේ feminine word එක මොකද්ද ගන්න? countess Countess. countess කියලා අපි ගන්නවා. I එකට එන්න ඕනේ countess. Countess, the fourth one. Right? Countess, fourth one. මේ වගේ එකක් O level exam එකට ඔයාට එන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් male female ලියන්න. නමුත් අර ඉස්කෝලේ ටෙක්ස්ට් බුක් එකේ මේ දේ උගන්වන්න කියලා දීලා තියෙනවා. ටීචර්ස් ගයිඩ් එකේ feminine masculine මේ ටියුට් එකේ දුන්නේ හරි. සමහර ටර්ම් ටෙස්ට් එකට එන්න ඉඩ තියෙනවා. ටර්ම් ටෙස්ට් එකට එන්න ඉඩ තියෙනවා. තල වචන ටික කඩපාඩම් කරගන්න. The last one මාකුයිස් කියලා තියෙනවා. මාකුයිස් කියලා කියන්නේ වංශාධිපතියා කියන දාසමයි. වංශාධිපතියා කියන දාසමයි මාකුයිස්. එතකොට J එකට එන්න ඕනේ මොකක්ද? ඉතුරු වෙච්ච එක Marquionus. මාකියොනස් කියලා ගන්න ඕන. මාකියොනස් හරි ප්‍රොනවුන්ස් කරන්නේ වචනේ මාකියොනස්. third one. Marquinus. Right. So that is how you should match these masculine gender nouns and feminine gender nouns. Right. Male, female, මේ ආකාරයෙන් තමයි මේ වචන සෙට් එකේ එන්නේ. මං කියලා කියන්නේ මොකද්ද කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. භික්ෂුව කියන තමයි මං කියලා කියන්නේ MONK. ඒකේ feminine word එක පුතේ nun. භික්ෂුණිය NUN. nun. Right, we are coming to the next activity. Before coming to next activity, activity 8 එකට එන්න කලින් I have asked you to write down or I have asked you to turn the sentences in activity 12 to passive voice. Activity 12 එකේ තියෙනනේ වාක්‍ය 100ක් active voice වාක්‍ය 100ක් දීලා තිනවා passive කරන්න. Passive voice පාඩම superiorටම ගන්නලා තියෙන්නේ. Those who join to passive voice lesson should be able to write down these 100 sentences correctly. Passive voice පාඩමට සම්බන්ධ වෙච්ච අයට අනිවාර්යයෙන්ම මේ active voice වාක්‍ය 100 passive කරන්න පුළුවන් වෙන්න ඕන. Right. අපි activity 7 එක දැන් සාකච්ඡා කරා. That's all. එච්චරයි. activity 8 එකට එන්න කලින් අර activity 12 එකේ තියෙන active voice වාක්‍ය 10ක් passive voice වලට හරවලා ඉන්න. මම බලාපොරොත්තු වෙනවා පුතාලා ලියලා ඇති. මට ගොඩක් අය මට ලියලා මේ වාක්‍ය සෙට් එක WhatsApp වලටත් එවලා තිබ්බා. වාක්‍ය 100ම හරියට ලියපු අයත් ඉන්නවා. චූටි mistakes තිබ්බ අයත් තියෙනවා. බහුතරයක් නිවැරදිව ලියලා තිබ්බා. ඒ වගේම අනිවාර්යයෙන්ම passive voice පාඩම හරියට ඉගෙන ගන්න ඕනේ. passive voice පාඩමට සම්බන්ධ වෙච්ච නැති අය වෙනුවෙන් මම වෙනම seminars දෙකක් තුනක් දාලා passive voice පාඩමයි reported speech පාඩමයි cover කරලා දෙනවා. ළඟදිම දවසක මම ඒක කවදාද තියෙන්නේ කියලා කියන්න. right. පුතාලා මට කියන්න activity 12 එකේ පළවෙනි වාක්‍ය 10 passive voice වලට හරපු අය ඉන්නවද class එකේ? Vinas. Yes, sir. ගෑනු ළමයි කවුරුත් නැද්ද? ලියලා නැද්ද මේ වාක්‍ය සෙට් එක? අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕනේ. හරි. activity 12 එකේ වාක්‍ය 100ම සමහර ලියලා එවලක් තිබ්බා මට. right පුතාලා අපි ඉක්මනින් පළවෙනි වාක්‍ය 10 චෙක් කරගමු. ඔයා මාක් කරගන්න රෙඩ් පෙන් එක අරගෙන හරියට ලියලාද කියලා බලන්න. ලියපු නැති අය තනියම ලියන්න දැන් ඔතන ලියා ගන්න එපා. වෙන කොයි හරි උත්තර ටික ලියා ගන්න. පස්සේ තනියම මේ වාක්‍ය සෙට් එක පැසිව් කරන්න. අනිවාර්යෙන් ඔයා ඉගෙන ගත යුතු පාඩමක්. මොකද අපි ඊළඟ මාසේ O level paper එකේ ලකුණු 30ක් 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. මොනවද? letter writing, essay writing, notes, notices. හරි. ඔයා ලියද්දි අපිට passive voice වාක්‍ය දාලා ලියන්න පුළුවන්. passive voice වාක්‍ය වලින් ලියන්න පුළුවන්. passive voice කියන පාඩම සමහරව හිතාගෙන අමාරු පාඩමක් කියලා. But I taught you that lesson very simple manner. හරි. ඒ පාඩම ඉතාම සරලව පුතාලා හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට ඉගෙනනවා. right. activity 12 එකේ ගන්න වාක්‍ය පළවෙනි වාක්‍ය 10. පළවෙනි වාක්‍ය 10 ගන්න. right. මේ වාක්‍ය මම මේ වාක්‍ය ලියන්නේ නැහැ ටියුට් එකේ තියෙන මට පැසිව් වොයිස් වලට හරවලා කියන්න ඕනේ. මට ඊට කලින් චූටි ප්‍රශ්නයක් මම ඔයාගෙන් අහනවා. මට කියන්න ඕනෑම ඇක්ටිව් වොයිස් වාක්‍යයක් පැසිව් කරද්දී
භාවිතා කරන්න පුළුවන් word formation එක මොකක්ද? What is the word formation we should follow to turn any active voice sentence into passive? ඔව් ඕනේ active voice එක passive කරන්නේ කොහොමද? පිළිවෙල මට කියන්න. පිළිවෙල කියන්න. ඔව්. පිළිවෙල කියන්නේ කොහොමද? Object plus ඔව් object plus am සහ verb participles agent. එහෙමයි. මුලින්ම active voice වාක්‍යයේ object එක ගන්න ඕනේ. අද උත්තර දෙනවා මාදි හරි. mic on කරලා උත්තර දෙන්න ඕනේ. mic on කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. හරි. උත්තර දෙන්න හැමෝම මම ආදි ප්‍රශ්න ආදි උත්තර දෙන්නේ මේවට සම්බන්ධ වෙච්ච අනිවාර්යෙන් මේ පාඩම හරියට ඉගෙනගෙන තියෙන්නේ. පුතාට active voice වාක්‍යයක් passive කරන්න කිව්වොත් මුලින්ම active voice වාක්‍යයේ object එක ගත්තා. After writing object you should write down the helping verb. helping verb එකක් ඊට පස්සේ ලියන්න ඕනේ. උපකාරක ක්‍රියාපදයක්. හරි. මම ඔයාට කටපාඩම් කරගන්න කිව්වා. simple present වාක්‍යයක් passive කරද්දී භාවිතා කරන helping verbs ටික. simple past වාක්‍යයක් passive කරද්දී භාවිතා කරන helping verbs ටික. simple future වාක්‍යයක් passive කරද්දී භාවිතා කරන helping verbs. ඔය ආකාරයෙන් passive voice tenses 8ෙම එන helping verbs ටික කටපාඩම් කරන්න කියලා දුන්නා. හරි. object එක ගත්තා. helping verb එක ගත්තා. ඒ වගේම මතක තියාගන්න ඕනේ when we write down passive voice sentences the verb should be kept in past participle form. අනිවාර්යෙන්ම verb එක past participle තියන්නේ. මතකනේ passive voice වාක්‍යවල speak කියන වචනේ past participle කියන්නේ. speak කියන ක්‍රියාපදේ past participle ස්වරූපය කියන්නේ. Spoken. Speak. spoken කියලා කියනවා. write කියන වචනේ past participle කියන්නේ. write කියන වචනේ past Written. participle Written. do කියන එකේ past participle කියන්නේ. do කියන එකේ Done. Done. හරි passive voice වල අපි ing ක්‍රියාපද ලියන්නේ නැහැ. ක්‍රියාපදයකට ses දාන්නේ නැහැ. past form verbs තියන්නේ නැහැ. all the verbs in the passive voice sentences should be kept in past participle form. අවසානෙට passive voice වාක්‍ය අපි agent ලියනවා. agent ලියන්නේ by කියන preposition එක දාලා. මෙන්න this is the word formation we should follow to turn any active voice sentence into passive. ඕනෑම active voice වාක්‍යයක් passive කරන word formation එකයි මේ. පළවෙනි වාක්‍යය ගන්නවා. පළවෙනි වාක්‍යය විතරක් ලියනවා මේ ටියුට් එකේ තියෙන එක. ඊට පස්සේ උත්තර ටික විතරයි කියන්නේ. ශ්‍රී ලංකා උතලා ශ්‍රී ලංකා කියද්දි හරියට ලියන්න S capital L capital වචන දෙකක් විදියට ලියන්නේ. ඔබ වරද්දනවා සමහර. ශ්‍රී ලංකා produces ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරනවා මොනවද rubber right passive කරන්න කියලායි කියන්නේ. මට බලන්න මේ වාක්‍ය passive voice වලට හරවලා කියන්නේ ශ්‍රී ලංකා produces rubber Rubber is produced by Sri Lanka. මේ වාක්‍ය දැක්කහම මේක active voice වාක්‍යයක් passive කරන්න කියලායි කියන්නේ. මුලින්ම ඔයා tense එක හඳුනා ගන්න ඕනේ. active voice tenses ටික නියමෙටම ගන්නලා තියෙන්නේ. ඔයා ශ්‍රී ලංකා producers කියලා මෙතන ක්‍රියාපදයකට s එකකුත් තියෙන නිසා තීරණය කරගන්න present tense වාක්‍යයක් මේක. right passive කරමු. මෙන්න මේ පිළිවෙලට ගන්න. මේ තමයි වාක්‍යයේ subject එක. මේ තමයි verb එක. rubber කියලා තියෙන object එක. ගත්ත object එක මුලට. passive voice කියන්නේ කර්මකාරක. කර්මය ලියනවා මුලේ. කර්මය කියන්නේ object කියන්නේ. rubber. After writing object we should write down the helping verb. දෙවෙනි පියවර තමයි helping verb එක ලියන්න ඕනේ. helping verb එක ලියද්දි මේකේ tense එක අනුවයි ලියන්නේ helping verbs ටික. මට හැමෝම helping verbs ටික මතකයෙන් කියන්න ඕනේ. දීලා තියෙන active voice වාක්‍ය simple present නම් passive වල භාවිතා කරන helping verbs තුන කියන්නේ am is are. දීලා තියෙන active voice වාක්‍ය පුතේ simple past නම් what are the helping verbs? was. දීලා තියෙන active voice වාක්‍ය simple future tense නම් ගන්න helping verb එකක් තිබුණා. ඊට පස්සේ continuous tenses වලින් ගන්නවා. present continuous නම් දීලා තියෙන active voice වාක්‍ය what are the three helping verbs we can use? am been is been are been. මේ
bean කියන වචනේ කොහොමද ලියන්නේ? B double E N bean තියෙනවා. B E I N G bean කියලා තියෙනවා. Alright, continuous එක ලියන්නේ B E I N G bean. ඊළඟ තියෙන active voice වාක්‍ය past continuous නම් what are the two helping verbs we can get? Verb in, Was being. Right, very good. Was been and were been. එතනත් been B E I N G bean මයි ලියන්නේ. ගන්නවා perfect tenses වලින්. දීලා තියෙන වාක්‍ය active voice present perfect. helping verbs දෙකක් තියෙනවා කටපාඩම්. That's good. Has been and have been. මේ perfect tense එකේ පුතේ been කොහොමද අපි ලියන්නේ? continuous වල B E I N G ලිව්වට when oh B double E N bean. මට කියන්නේ දීලා තියෙන වාක්‍ය past perfect නම් මොකක්ද ලියන helping verb එක? had been, දීලා තියෙන වාක්‍ය future perfect නම් will have been, have been. Right, very good. You can remember. ඔයාලට මතක තියාගන්න පුළුවන්. Right. ඒවා කටපාඩමේ තියෙන්න ඕනේ. ඒවා කටපාඩමේ තියෙන්න ඕනේ. හරි. එහෙනම් Sri Lanka produces rubber කියද්දි you can understand this is a simple present sentence. මේක simple present වාක්‍යයක්. object එක ලියුව මුලට rubber කියලා දෙවෙනි පියවර helping verb එක ලියන්න ඕනේ. මම කිව්වා present tense නම් am is are කියන වචන තුනෙන් එකක් ගන්න ඕනේ. rubber කියන වචනේත් එක්ක am කියලා ලියන්න බෑ. are කියලා ලියන්නත් බෑ. rubber කියන එකත් එක්ක අපිට ගන්න මොකද්ද? is කියලා. rubber is කියලායි ගන්න. හරි. තුන්වෙනි පියවර verb එකේ past participle ස්වරූපේ produce කියන එකේ past participle කියන්නේ. produced. Rubber is produced. Agent ලියනවා කවුද? by Sri Lanka. by Sri Lanka. හරි. එහෙනම් හරි දාගන්න ලියලා තියෙනවද කියලා බලා ගන්න. Rubber is produced by Sri Lanka කියලා පළවෙනි වාක්‍යය. මම ඊළඟ එකේ ඉඳන් ලියන්නේ නෑ වාක්‍ය. ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා ලියලා ඇති. දෙවෙනි වාක්‍යයේ තියෙන්නේ our school will hold an exhibition next month. අපේ පාසල ඊළඟ මාසේ ප්‍රදර්ශනයක් පවත්වාවි. කියන්න මට passive voice කරන්න. An exhibition will be held by our next month. Right. Our school ඔය වචනේ OUR හරියට pronounce කරන්න කිව්වා British ක්‍රමයට ආ කියලායි කියන්නේ. our කියලා කියන්නේ our school අපේ පාසල. our school කියලා කියන්නේ OUR pronunciation එක ආ කියලා විතරක් ගන්න. our school අපේ රට කියන්නේ our country කියලා ඉන්නේ. our country කියලා කියන්නේ. අපේ ගම our village කියලා ඉන්නේ. our village කියලා කියන්නේ. right. ඉතින් වාක්‍යය තියෙන්නේ our school will hold an exhibition next month. මට මේකේ tense එක කියන්නේ will hold. Simple future. Simple future tense. Simple future tense. එහෙනම් ගත්ත object එක මුලට හරි මොනවද පවත්වන්නේ? an exhibition කියන එක. An exhibition. an exhibition ඊට පස්සේ ලියන්න ඕනේ helping verb එක. okay will තියෙන future tense. Will be. එහෙනම් will be කියලා ගන්නවා. will be කියලා ගන්නවා. Excuse me, වරද්ද sir. ගන්න එපා. hold කියන වචනේ past participle මොකක්ද? Hold my. Hold. hold කියන එකේ past participle. Sir, එතන held. held එන්න ඕන. ඔව් මේකේ චූටි mistake එකක් වෙලා තියෙනව නේද? Active voice එකේ held එන්න ඕන. ඔව් ටියුට් එකේ චූටි වැරද්දක් වෙලා තියෙනවා. hold කියන වචනේ මොකද්ද help වෙන්න ඕනේද? නදුනි මොකද්ද කියන්නේ? Active voice එකේ sir will එක held නේද එන්න ඕන. ඒකනේ අපි past participle කරලා hold ගන්නෙ. එහෙමද නැත්නම් උතන එන්න ඕනේ our school will hold කියලා. හොඳට කල්පනා කරලා කියන්න ඔය වචන දෙක ගොඩාක් අය පටල ගන්නවා. Will hold my. ඈ? Will hold my. My. ඔව් මේක හරිද වැරදිද කියලා එහෙනම් මට කියන්න our school will hold කියනවද active voice වාක්‍යයේ හොඳට පටල ගන්න තැනක highlight කරලා තියාගත්තත් කමක් නැහැ. hold කියලා කියනවද held කියලා කියනවද? මේම hold කියන. Hold කියලා කියනවා. ඔව් පුතාලා වරද්ද ගන්න එපා. හරි. ඔය වචනේ ගොඩාක් අය පටල ගන්නවා. hold කියන වචනේ තමයි base form එක.
ඒ කියන්නේ මේකේ හරි දීලා තියෙන්නේ. මම දන්නවා ඔයා මෙතන රැවටෙනවා කියලා. හරි. hold කියන වචනේ තමයි base form මේ දීලා තියෙන tut එක. ඔක past form එක held past participle held කියලාමයි ගන්න. ඒතර මේකේ හරි ඈ tut එකේ වැරදි නෑ. held කියන වචනේ hold කියලා අපි ගන්නෙ නෑ. hold කියන්නේ base form past form එක held past participle held. එහෙනම් our school will hold an exhibition කියලා දෙන්න ඕනේ. An exhibition will be held කියලා. හරි. An exhibition will be held කවදද? Next month by our school. එහෙම නැත්නම් by our school next month. ඔක පටල ගන්න එපා. හොඳට මතක තියාගන්න. පවත්වනවා කියන්න hold කියලා කියන්නේ. පැවැත්වුවා කියන්න held කියලා කියන්නේ. ඒ වගේම පවත්වලා කියන්න past participle ස්වරූපයක් held කියලාමයි කියන්නේ. හරි? ඕන්නම් ලියා ගන්න. මේ තියෙන්නේ present form එක. වර්තමාන ස්වරූපය. ඕක පටල ගන්නව ගොඩක් අය. past තමයි held. past participle උත් held. වරද්ද ගන්න එපා. present form එක hold, past held, past participle held. holden කියලා holden නෙමෙයි held කියලා ගන්න. past participle. කියන message එක දාලා දෙනවා holden ද කියලා. නෑ. hold, held, held. එහෙනම් an exhibition will be held next month by our school කියන්නත් පුළුවන්. නැත්නම් by our school next month කියන්නත් පුළුවන්. තුන්වෙනි එකන් they sell cars. own car විකුණනවා. ඉක්මනින් කියන්න පැසිව් කරනවා. හරිම ලේසි. ඔව්. they sell cars. own car විකුණනවා. පුතේ කොහොමද? Cars are sold by them. yes they sell cars කියද්දි simple present වාක්‍යයක් cars කියන වචනේ වලට ගත්තා. simple present නිසා and is දාන by them. Cars are sold by them. cars are Sold by them. cars are sold by them. Next one. මේවා මම මේ ඉක්මනින් සාකච්ඡා කරගෙන යන්නේ. මේ උගන්නලා තියෙන්නේ අපි passive voice වාක්‍ය සෑහෙන්න ලියලා තියෙන්නේ. හතරවෙනි එක my brother is helping me. මගේ සහෝදරයා මට උදව් කරමින් ඉන්නවා. right ඉක්මනින් කියන්නේ passive කරලා. ඉක්මනින් කියන්නේ I I am am being helped by my brother. helped by my brother. oh you can understand පුතාලට තේරුම් ගන්න පුළුවන්. my brother is helping me කියද්දි මේක present continuous වාක්‍යයක්. present continuous වාක්‍යයක්. එතකොට present continuous වාක්‍යයක් passive කරද්දි helping verbs ටික කටපාඩමේ තියෙනවා am been is been are been. object එක තමයි my brother is helping me කියද්දි me කියන එක මුලට එන්නේ I කියලා. I එක ඔයා දන්නවා am been ගන්නවා. I am being helped. I am being helped කවුද? by my brother. I am being helped by my brother. Next one. They will give a high post. They will give a high post. On ලබා දේවි උසස් තනතුරක්. They will give a high post. passive කරන්න ඉක්මනින්. A high post will be given by them. Oh. They will give a high post කියද්දි will තියෙන නිසා මේක simple future වාක්‍යයක්. එතකොට මේකේ object එක මුලට ගන්න පුළුවන්. A high post future නම් helping verb එක ගන්නේ. high post Elbow. A high post will be give කියන එකේ past participle පුතාලා කටපාඩම් කරගෙන තියෙනවා given කියලා. A high post will be given කවුද? by them. සමහරට අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙච්චි passive voice පාඩමට සම්බන්ධ වෙච්චි නැති දරුවෙක්ට මේක අමාරු වෙන්න පුළුවන්. නමුත් හැබැයි ක්ලාස් එකට ආපු අය නම් passive voice පාඩමට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම මේ ටික ලියන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම මේක ලියන්න පුළුවන්. right. මෙයානේ එක්කෙනෙක් මැසේජ් එකක් දානවා සර් මට ඇහෙන්නේ නැහැ නේ කියලා. දැන් ගොඩක් වෙලා මට මැසේජ් දාන්නේ. එයාගේ නම්බර එක 123
හරි සර් මට ඇහෙන්නේ නැහැනේ සර් මට ඇහෙන්නේ නැහැනේ කියලා මැසේජස් ගොඩක් මට දානවා. අනිත් අයට ඇහෙනව නේද? ඔව් සර් එහෙනම්. සර් මට හෙන්නෙත් නෑ. So අපිට ඇහෙනවා. මම හිතන්නේ මේ එක ඇහෙනවා සර් හොඳට ඇහෙනවා. ඒ ඇහෙන්නේ නැහැ කියලා කියන අයගේ මොනවා හරි එයාලගේ කනෙක්ෂන් වල ගැටලු ඇති. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ වාගේ රවුටර් එකේ හරි ෆෝන් එකේ හරි සිග්නල් කනෙක්ෂන් එකේ අවුලක් ඇති. අනිත් අයට පිරිසකට ඇහෙන්නත් පිරිසකට ඇහෙන්නේ නැති වෙන්නත් විදියක් නැහැනේ. හරි. ඔව් ඇහෙන්නේ නැහැ කියලා කියන කනෙක්ෂන් එකේ අවුලක්ද කන් ඇහෙන්නේ නැද්ද වයසට ගිහිල්ලාද අනේ මන් මට්ටම් තේරෙන්නේ නැහැ මොකද කියලා. හරි. මේ බහුතරයකට ඇහෙනව නේද ක්ලාස් එකේ ඉන්න අයට? ඔව් සර් එහෙනම්. ඔව්. මට නිකන් මැසේජ් දානවත් දන්නෙත් නැහැ නිකන් මේ පොඩ්ඩක් කතා කර කර ඉන්න ඕනේ වෙලාවත් එහෙම දන්නෙත් නැහැ බොරුවටත් දාන ඕනේ වෙලාවකට ඇහෙන්නේ නැහැ සර්. ඉතින් මං සෑහෙන්න කතා කර කරත් ඉන්න ඕනේ වෙන ඒවත් කතා කරනවනේ. හරි. එහෙම කරන්න එපා. හරි. වටිනා කාලේ මේ. වැඩ කරන්න තියනවා සෑහෙන්න. වැඩ කරන්න තියනවා සෑහෙන්න. හරි. මේ එහෙම ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ රෙකෝඩින් එක මගෙන් ඉල්ල ගන්න. රෙකෝඩින් එක ඉල්ල ගන්න මගෙන්. මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් චෙක් කරගන්න. හරි. හරි. කන් දෙක චෙක් කරගත්තත් කමක් නැහැ ඇහෙන්නේ නැහැ කියලා කියනවා නම් මම උදාලා මේ එමෙ ඇහෙන්නේ නැති කෙනෙක් ආවුම්කම ඇත්තටම ඉන්නවා නම් කනෙක්ෂන් එක වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගැටලුවක් වෙන්නේ නැති හරි එහෙම නැත්නම් රෙකෝඩින් එක මම ඉල්ල ගන්න මම ගෲප් එකට දානවා ඒක බලන්න සර්ගේ සිග්නල් රතු පාටයි පාට ගැන නම් ඉතින් මම දන්නේ රතු පාටයි කියන්නේ අඩුයි කියලාද කියන්නේ නෑ සර් එහෙම නෑ හරි කොහොම හරි කිලිව්වා දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ වාක්‍ය ලියලා තියෙන්න ඕන මම කියද්දි නිකන් ඔහෙ ලියාගත්තට වැඩක් නැහැ හරි මම දැන් පුතාලට මේක කියද්දි මම ලියනෝනේ බෝඩ් එකේ මේක බලාගෙන ලියාගෙන වැඩක් නැහැ. ඔයා තනියම ලියන්න ඕනේ. ඊට පස්සේ ඔයා නිවැරදි කරගන්න ඕනේ මේකේ අඩුපාඩු ඔයාගේ වැරදි මොනවද වැරදිලා තියෙන්නේ. හරි. ඔයා තනියම ලිව්වොත් පමණයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ. නැත්නම් නිකන් අර බලා ලිවීමක් වෙනවා. එහෙම වැඩක් නැහැ. We are coming to the last 5 sentences. මම අවසාන වාක්‍ය පාත් නැවත ගන්නවා 10යි සාකච්ඡා කරන නයිට් එකට එන්න ඕන ඉක්මනින්. Next one, they were helping us. 6 වෙනි වාක්‍යය they were helping us පුතේ මට කියන්න they were helping us කියද්දි මොකක්ද ඔකේ tense එක past continuous tense. Past continuous. as you can understand they were helping us කියද්දි මේක past continuous වාක්‍යයක් හරි past continuous වාක්‍යයක් පැහැදිලි ඔයාට එතකොට past continuous වාක්‍යයක් passive කරද්දි අපි ගන්න helping verbs තමයි was being hari Was being. කියනවා මට වාක්‍යය කියන්නේ they were helping us We were being helped by them. We were being. අපි කියන්න පුළුවන් them. we ගත්ත මුලට object එක we were being helped excuse me sir. ඔව් ඒජන්ට් එක නොදා වුණත් ලියත හැකි නේද සර් පැසිව් වොයිස් කරාදී? අත්‍යවශ්‍ය නැහැ පුතේ ඕන්නම් we were being helped කියලා නවත්තන්න පුළුවන් නමුත් අපි අර සාමාන්‍ය විදිහින් ඒජන්ට් ලියනවා by them කියලා ඒක ලියුවේ නැහැ කියන වැරද්දක් නැහැ හරි වැරද්දක් නැහැ ඕන්නම් මේක අතාරින්න පුළුවන් by them කියන එක next one ඊළඟ එක she helped us එය අපට උදව් කෙරුවා she helped us yes මට කියන්න ඔකේ tense එක මොකක්ද simple past tense. Simple past. meaning passive කරන්න passive voice වලට හරවන්න We were helped by her. right අපිට කියන්න පුළුවන් she helped us කියද්දි මුලට ගන්නවා object එක ඒක us කියන එක we කියලායි ගන්න helping verb එක ලියන්න ඕනේ past tense නම් was හරි were හරි ගන්න we එක was ගන්න බෑ were කියලායි ගන්න we were helped by her කියලා ලියන්න ඊළඟ එක they have selected him ඔවුව තෝරාගෙන තියෙනවා පුතාලා
they have selected him කියලා තියෙද්දි මට කියන්න දැක්ක ගාම tense එක කියන්න පුළුවන්. present මොකක්ද ඔගේ perfect tense? tense. Present perfect. ඔව් present perfect tense. එහෙනම් මට කියන්න present perfect passive කරද්දී what are the helping verbs we can use? භාවිතා Have කරන්නේ been, Have have been. been. Have been, has been. ඔව් have been ගන්නවා එහෙම නැත්නම් has been ගන්න පුළුවන්. හරි. They have selected him කියන එක බලන්න එහෙනම් passive කරන්න බලන්න. He has Passive been selected He by has them. been selected by them. right they have selected him කියද්දි object එක him කියන එක he කියලා ගන්නවා present perfect නිසා has been have been කියන වචන දෙකෙන් එකක් ගන්න ඕනේ he කියන එක ඒක වචනයක් නිසා ඒක වචනත් එක්ක භාවිතා කරන්නේ has been මතක තියාගන්න perfect tense එකේ ලියන්නේ be double e and been කියලා හරි මේ continuous වල තමයි be ing been ලියන්නේ perfect tense එකේ be double e and been he has been selected කියන එකේ past participle එකම තමයි selected he has been selected by them right නවවෙනි වාක්‍යය ගන්නවා they had informed me ඔවුන් මට දැනුවත් කරලා තිබුණා they had informed me ඔවුන් මට දැනුවත් කරලා තිබුණා right මට කියන්න ඕකේ tense එක මොකක්ද Past perfect tense. Past perfect tense. past perfect tense පුතාලට පැහැදිලි ඔයාලා මයික් එක on කරලා උත්තර දුන්නේ නැතත් මයික් එක on කරේ නැතත් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේවා නැවත නැවත මතක් වෙනවා මේවා ලියලා තියෙනවා වෙන්න පුළුවන් ලේසි දේවල් වෙන්න පුළුවන් අමතක නොවෙන්න මේවා නැවත නැවත අහද්දි මට උත්තර දෙන්න හරි they had informed me past perfect එතකොට මට කියන්න මේකේ ගන්න පුළුවන් helping verb එක මොකද්ද past Had perfect been. Had been. had been right පුතාලා උත්තරේ එහෙනම් මට කියන්න I They had had- been I informed am by had them. been informed by them. very good අපිට කියන්න පුළුවන් I had been informed by them I had been informed by them කියලා එකයි I had been informed by them එකේ been එක B double E N B දැන්ට සාකච්ඡා කරන අවසාන වාක්‍යය the last sentence Graham Bell invented the telephone right Alexander Graham Bell කියන Alexander කියන වචනේ දීලා නැහැ Graham Bell invented the telephone Graham Bell telephone එක නිපදුවා invented සොයාගත්තා right එතන මොකද්ද ගන්න ඕකේ object එක කොහමද එන්නේ මේක tense එක කියන්නේ tense එක invented Simple past. Past tense. Past tense. passive කරන්න එහෙනම් The telephone was The invented telephone by was Graham invented Bell. by the Graham Bell. Graham Bell. telephone was invented by Graham Bell සර් දැම්මොත් වැරදි. උතනද පුතේ by the කියලාද by the Graham Bell කියලාද ඔව් සර්. පුතේ පුද්ගලයාගේ නමක් ඉස්සරහින් ඔව්, අපි sir. සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ හරි ඒක පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයාගේ නමක් ඉස්සරහින් කවදාවත් ඔයා කියන්නේ නැහනේ I go to the ඔරු ක්ලේනේ මෙටි එක ඊන පාවෙනවා නේ අකෝ මැටි එක තියපන් කවුද number 70 මයික් එක on කරගෙන ඈ මොනවා කියනවද මන්ද right the telephone was invented by Graham Bell කියලා කියනවා right පුතාලා එහෙනම් අන්න පළවෙනි වාක්‍යය 10 ඔය ආකාරයෙන් එන්න ඕනේ හරි ඔය ආකාරයෙන් එන්න ඕනේ මෙතන මේ the telephone ඒක නම් the telephone කියලා එන්න ඕනේද right මේ වාක්‍ය 10ම හරියට ලියපුවා ඉන්නවද are there students who could write down these 10 sentences correctly No, sir. එයාගන්න පුළුවන් නම් හොඳයි එයාගන්න පුළුවන් right අපි ගමු ඊළඟ ඇක්ටිවිටි එකට අපි එනවා ඇක්ටිවිටි 8 එක ගන්න 8 එක පුතාලා ඇක්ටිවිටි 8 එකත් කරාද කරන්න කිව්වා. homework කරන්න කියලා කිව්වා මම ඒ ඇක්ටිවිටි එක කරපුවා ඉන්නවද
homework කරන්න කිව්වට ඉතින් මම දන්නේ නැහැ කරලා ඉන්නවද ඔයා නැද්ද ටියුට් එකවත් නැද්ද යන්න බෑ හරි කලාස කොලාස් කොලාස් කලාස් කලාස right පුතාලා අපි ගමු activity mic off කරගන්න අනේ හරි හැම වෙලාවෙම සර්ට එක් කියන්න බෑ උත්තර දීලා mic එක off කරගන්න ඕනේ right activity 8 එක ගන්න find for each verb in the left hand column its antonym opposite in the right hand column වම් පැත්තේ දීලා තියෙන වචන සෙට් එකට අදාළ විරුද්ධ වචන මම ඊයේ හවස ටියුට් ක්ලාස් එකේදී කියලා දුන්නා antonyms කියලා කියන්නේ opposite words කියන එක. පුතාලට මෙතන වචන වගේක් දීලා තියෙනවා. ඔයාට කියනවා ඒ වචන 8ක් තියෙනවා. ඒ වචන 8 විරුද්ධ වචනේ මොකක්ද කියලා මෙතන ඉස්සරහින් ලියන්න කියලා තෝරන්න කියලායි තියෙන්නේ. මම ඔයාලට ලියන්න කියලා කිව්වා ඒක වචනේ. හරි. මම meaning stick කියාගෙන යන්නම්. පළවෙනි එකේ ඒක අපි ගන්න පුළුවන් මේ වචනේ මොකද්ද? hinder කියලා කියන්නේ hinder කියලා කියන්නේ disturb කියන අදහස. බාධා කරනවා කියන්නේ. හරි? බාධා කරනවා කියන තමයි hinder කියලා කියන්නේ. අවශ්‍ය නම් ලියා ගන්න තේරුම. දන්නේ නැත්නම් ලියා ගන්න. ඔතනම ලියා ගන්න. ඔයා මෙතනින් ඒකට opposite word එක තෝරන්න බලන්න. හරි? opposite word එක. ඊළඟ එක plant. plant කියන්නේ පැලෑටියටත් plant කියලා කියනවා. යම් කිසි දෙයක් හිටවනවා කියනත් plant කියලා අපි කියනවා. යම් කිසි දෙයක් හිටවනවා කියනත් plant කියනවා. C එකේ තියෙන remain කියලා. remain කියලා කියන්නේ ඉතිරිව තිබෙනවා. ඉතිරිව තිබෙනවා කියන්නේ. remain ඉතිරිව තියෙනවා කියන අදහස remain. D එක disagree. disagree කියලා කියන්නේ යම් කිසි දෙයක්කට එකඟ වෙන්නේ නැහැ කියන අදහස. agree කියලා කියන්නේ එකඟ වෙනවනේ. ඒකේ විරුද්ධ කියලා දීලා තියෙන්නේ එකඟ වෙන්නේ නැහැ කියන අදහසක් තියෙනවා. ඒ වගේම යම් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරනවා කියන අදහසක් තියෙනවා. refuse කියන අදහස. ප්‍රතික්ෂේප කරනවා කියන අදහසක් තියෙනවා. යම් කිසි දෙයක් යම් කිසි දෙයකට එකඟ වෙන්නේ නැහැ කියන අදහස. ඒ වගේම ඒකම තමයි ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ. ඊළඟ එක despise. despise කියලා කියන්නේ පුතේ අවමන් කරනවා. අවමන් කරනවා කියලා අහලා තියෙනවනේ වචනයක් ඔය. The meaning of the word despise is අවමන් කරනවා. ඊළඟ එක deny. deny කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ පිළිගන්නේ නැහැ කියන අදහස. යමක් මොනවා හරි දුන්නොත් එහෙම නැත්නම් යමක් කිව්වොත් ඒක පිළිගන්නේ නැහැ කියන අදහස. අර ප්‍රතික්ෂේප කරනවා කියන අදහසට සමාන දෙයක්. deny. ඊළඟ එක G එක තියෙනවා pardon කියලා. pardon කියලා කියන්නේ සමාව දෙනවා කියන්නේ. pardon කියලා කියන්නේ සමාව දෙනවා. අවසාන එක H එක impair කියලා කියන්නේ පුතේ හානි කරනවා කියන්නේ. යම් කිසි කෙනෙක්ට හානි කරනවා. impair. right. එහා පැත්තේ ගමු වචන සෙට් එක. පළවෙනි වචනේ දීලා තියෙනවා depart කියලා. depart කියලා කියන්නේ පිටත් වෙනවා කියන්නේ. හරි. පිටත් වෙනවා කියන අදහස. help කියන්නේ උදව් කරනවා කියලා දන්නවා. තුන්වෙනි එක conquer කියලා කියන්නේ CONCUR. conquer කියලා කියන්නේ පිළිගන්නවා කියන්නේ. conquer කියන්නේ පිළිගන්නවා. එහෙම නැත්නම් accept කියන අදහස. හතරවෙනි වචනේ eradicate. eradicate කියලා කියන්නේ අයින් කරනවා. එහෙම නැත්නම් උපුටා දමනවා කියලා අපි කියන්නේ. හරි. යම් කිසි දෙයක් අයින් කරනවා. හරි. උපුටා දමනවා. ඊළඟ එක condemn. condemn කියලා කියන්නේ දොස් කියනවා කියන්නේ. පස්වෙනි එක හරියට ප්‍රොනවුන්ස් කරන වචනේ condemn කියලා කියන්නේ. හරි. CONDEMN
හරි condemn කියලා කියන්නේ හරියට pronounce කරන්න ඕනේ. දොස් කියනවා කියන අදහස. next one venerate. venerate කියලා කියන්නේ ගරු කරනවා. ගරු කරනවා කියන අදහස. next one fortify. ශක්තිමත් කරනවා කියන අදහස. ශක්තිමත් කරනවා. last one affirm කියලා කියන්නේ ස්ථිර කරනවා. affirm ස්ථිර කරනවා. right ලියපු නැති අය වෙනුවෙන් විනාඩි 2ක් සර් දෙන්නම්. ලියපු අය finish කියලා මැසේජ් එකක් දාන්න. ලියලා ඉවර වෙච්ච අය මේකේ finish කියලා මට මැසේජ් එකක් දාන්න. අනිත් අය ඉක්මනින් ලියන්න මේකේ opposite word එක. hinder කියන වචනෙට opposite word ඉක්මනින් තෝරලා ලියන්න ඕනේ. එක්ක number එක හරි දාන්න. number එක හරි දාන්න. මැසේජ් එකක් දාලා තිනවා හෙට උදේ ක්ලාස් එක තියනවාද කියලා. ඔය හෙට උදේ ක්ලාස් එක කරනවා. අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. අලුත්ම grammar lesson එකක් පටන් ගන්නවා. Tomorrow morning I'm going to start a new grammar lesson. හෙට උදේ පාන්දර 4 සිට 5:40 5:50 දක්වා ක්ලාස් එක කරනවා. 10 වසර ළමයින්ට එක්ස්ට්‍රා ක්ලාස් එක. අමතර පන්තියේ grammar lesson එකක් පටන් ගන්නවා. O level exam එකට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙන සමහර ලකුණු 10ක් විතර ලැබෙනවා මේ ප්‍රශ්නෙන් මේ පාඩම හරියට ඉගෙන ගත්තොත්. හරි හෙට උදේ අනිවාර්යෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි අලුතෙන් සම්බන්ධ වෙලා ළමයි ඉන්නවනම් මගේ WhatsApp group එකේ ඉන්න ඕනේ. විදුල English class කියන WhatsApp group එකේ ඉන්න ඕනේ ඔයා. විදුල පොදු group එකේ නෙමෙයි විදුල English class කියලා group එකක් හදලා තියෙනවා. ඒකේ ඉන්න ඕනේ. උතල ඒකේ නැත්තම් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් 9යි grade 10 කියලායි මේ නම් දෙකට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. හරි ඒ group එකේ ඉන්න ඕනේ. ඒකට තමයි recording දාන්නේ. විශේෂ මොන හරි දැනුවත් කිරීමක් වෙනවා නම් දාන්න. අපේ ක්ලාස් එකට අලුතෙන් සම්බන්ධ වෙන්න කවුරු හරි ඉන්නවා නම් දැනුවත් කිරීමක් කරන්න ගැටලුවක් නැහැ. හරි තව 11 වසරේ අපිට අවුරුද්දක්ම තියෙන නිසා ඔයාට ගැටලුවක් නැහැ. හැබැයි 11 වසරට ගියාට පස්සේ නම් මේ පන්තියට සම්බන්ධ කරගන්නේ මේ සෙට් එක කොහොම හරි මම ඕලල් පේපර් එක 11 වසරේ පළවෙනි වාරය වෙද්දී ලියන මට්ටමටපත් කරනවා. අලුතෙන් එන අයට වෙනම එකක් පටන් ගන්න. හරි වෙනම ක්ලාස් එක. සර් මේ ඉරිදට පැයක් කරන්න බැයිද සර්? ඒ කියන්නේ කීය වෙනකන් දුව 4 ඉඳන් 5 වෙනකන්ද? ඔව්. අපි 5:00 වෙනකන් කරමු. 5:00 පැය එකමාරක් කරමු. හරි පැය භාගයක් විතරක් වැඩිපුර කරමු. දුව අවසාන පැය භාගෙ රෙකෝඩින් එක පොඩ්ඩක් අහන්න.
හරි බලන්න. රෙකෝඩින් එකේ මේ නැවති පොඩ්ඩක් කර එක දේවල් එන හින්දා පාඩමේ කැඩි කැඩි යන්නේ. ඒකින්ද අල්ලගන්න අමාරුයි. ඔව්නේ. මේ ඒ අර සමහරු කතා කරද්දී එහෙම අර මේ බෝඩ් එකේ එහෙම පේන්නේ නැතුව යනවා නේද රෙකෝඩින් එකේ. ඔව් ඔව් සර්. සර් ඉර වෙන එකපාරට. ඔව් ඒක පුතා මේකෙන් හදන්න පුළුවන් ද එහෙම මේ වෙන්නේ නැති වෙන්න කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? දැන් මම මෙතන Zoom class එක මෙහෙම සර් ස්පොට්ලයිට් සිස්ටම් දාගන්න. එකට දාගන්න පුළුවන් නේද? සර්ට පුළුවන් ස්පොට්ලයිට් දාගන්න. අපිටත් බෑ සර්වර් එහාට මෙහාට කරගන්න. ඒ මොකද්ද ඒ කොහොමද ඒ කරන්නේ? මොකද්ද ඒකට කියන්නේ? ස්පොට්ලයිට් ආ, ඒක මම දන්නේ නැහැ. එතකොට මේ මාව විතර සම්පූර්ණයෙන්ම පේන්නේ. ඔව් සර් අපිට සර්වර් රිමූව් පින් කරලා වෙන කෙනෙක්ව පින් කරගන්නත් බෑ මොකුත් කරන්න බෑ අපිට සර්වර් විතරයි දිගටම පේන්නේ. ආ, ඒක කරන්න දන්න කෙනෙක් ඉන්නවද? ඒක පුතා කොහොමද දන්නේ මේක කරන්නේ නේද මෙතනින්? මම දන්නේ නැහැ ඒක කරන්න. සමහර ක්ලාස් වල සර්ලා කරගෙන තියෙනවා සර් එතකොට අපිට සර්වර් විතරයි පේන්නේ. හරි. හරි. එහෙනම් මම චුට්ටක් අනිත් අයත් එක්ක කතා කරලා බලලා ඒක කරනම් මිනිදු පුතා ඔයා දන්නවද ඒක මේ එහෙම කරන විදිය දන්නවද? නෑ සර් මමත් හරියටම දන්නේ නැහැ මම අර ක්ලාස් වල කරන නිසා සර්ට කිව්වේ. මට ඒකනේ පොඩි මැසේජ් එකක් දාන්න මොකක්ද ඒ කරන විදිය කියලා. ඉන්ටර්නෙට් එකෙන් කරගන්න පුළුවන් ඒක දාන්න විදිය. මොකද්ද? ඉන්ටර්නෙට් එකෙන් එම හොයලා බැලුවොත් මේ හරි මම දැනගන්න බලන්න. පුළුවන් ගන්න. YouTube එකේ සමහරට ඇතිනේ මම බලන්නම්. හරි. එතකොට මේ ඒතකොට රෙකෝඩින් එකේ ගැටලුවක් වෙන්නේ නැහැ. කිලින්ම මාව විතරයි පේන්නේ. කතා කරද්දී අනිත් අය ඒතකොට වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි. ඒක මම දාගන්න. හරි. අනික මේක අප්ඩේට් කරපු මේ ළමයි 500ක් ගන්න පුළුවන් ඇප් එකක් මේක Zoom එක. අනිවාර්යෙන් මේක ඒතකොට තියන්න ඕනේ මේ ෆීචර් එක. රුපියල් 15000ක් විතර ගෙවනවා මේ ඇප් එකට මාසෙකට. හරි ළමයි නැත්තම් 80ක් විතර ගන්න පුළුවන්. ළමයි 100ක් කොහෙද ඉන්න ගන්න තියෙන්නේ. ඒක කට් වෙනවනේ. විනාඩි 40න් 40න් කොහෙද කට් වෙනවා. මේක එහෙම නෙමෙයි. සර් ඒක අදාගන්න ගන් ඉරිදට පැයක් කරන්නකෝ මේ දවසට ඒ පැය අල්ලගෙන කරන්න බැයිද පන්තිය? මේ සතියේට අපි හෙටට අපි කරමු. ඊට පස්සේ මොනවා හරි දෙයක් අනිවාර්යෙන් මම කරලා දෙන්නම්. හරි එහෙමනම්. හරි මට ඒක සමහරට අදම හදා ගන්නත් පුළුවන් වෙයි. අදම හදා ගන්නත් පුළුවන් වෙයි. පැය එකමාරක හෙටට කරමු. වෙනස් කරගන්න බැරි වුණොත් මට හදා ගන්න බැරි වුණොත් මම මොනවා හෝ විසඳුමක් අනිවාර්යෙන්ම දෙන්නම්. හරි? හරි සර්. හරි. ස්පොට්ලයිට් කියලා එකක් තියෙනවා. හරි. අපි බලමු පුතා. රයිට්. එහෙනම් ඇක්ටිවිටි 8 එක අපි සාකච්ඡා කරමු. ඇක්ටිවිටි 8 එකේ තියෙන්නේ opposite words ටික ඔයාට ලියන්න. හරි. මට උත්තර දෙන්න ඕනේ. The first one is hinder. පළවෙනි වචනේ A එකේ තියෙන hinder කියලා මට කියන්න what is the Help. opposite word? ඔව්. help ඔව්. බාධා කරනවා කියන්නේ hinder කියලා කියන්නේ අපිට ඕකේ ගන්න පුළුවන් මොකද්ද බාධා කරනවා කියන එක වෙනුවට ගන්න වෙන්නේ මොකද්ද කියන opposite word එක. ඒකට fortify කියලා ගන්න වෙන්නේ. මේක 45 කියලා සමහරු කියනවා 45 කියලා කියනවා ශක්තිමත් කරනවා කියන එක. හත්වෙනි වචනේ ඈ පළවෙනි එකට හත්වෙනි වචනේ ඇයි එන්නේ? ඔයා බලන්න අනිත් ඒවා බලන්න B එක ගන්න plant. ඕක නම් කියන්න පුළුවන් වෙනවා. plant කියන උතන හිතවනවා කියන දහස. එතකොට ඒකේ opposite word එක මොකක්ද? eradicate. Yes, eradicate. Right? Eradicate කියන වචනේ ගන්න ඕනේ. උපුටා දමනවා, හරි හිටවනවා කියන ගලවනවා කියන දහස උපුටා දමනවා. හරි? eradicate. ඒකට අයින් කරනවා. එතකොට ඒක හතරවෙනි වචනේ. eradicate. C අපි ගන්නවා C එක remain. remain කියලා කියන්නේ ඉතුරුව තියනවා කියලා. remain කියන එකට ඒකට එන්න ඕනේ opposite word එක තමයි depart කියන එක. පිටත් වෙනවා. යමක් ඉතුරුව නැහැ. ගිහිල්ලා ඔක්කොම depart පිටත් වෙනවා. හරි. පළවෙනි වචනයයි ගැලපෙන්නේ. depart. මේවා කටපාඩමේ තියාගන්න සමහර term test එකට එන්න පුළුවන්. ඊළඟ එක disagree. disagree එකඟ වෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ. මොකක්ද ඒකට වඩාත් ගැලපෙන්නේ? disagree එකඟ වෙන්නේ නැහැ නැත්නම් මං කියව අස්තිර කරනවා ප්‍රතික්ෂේප කරනවා කියන දහස.
Yes, the last word affirm කියලා එන්න ඕනේ. Affirm ස්ථීර කරනවා කියන අදහස. අටවෙනි එක. Affirm. D එකට එන්නේ affirm. Next one E එක despise. Despise. අවමාන කරනවට කියන්නේ despise කියලා. එතකොට ඒකේ වචනේ මොකක්ද? venerate Venerate. venerate කියලා කියනවා ගරු කරනවා කියන්නේ respect කියන අදහසමයි. respect කියන අදහසමයි. එතකොට venerate කියලා කියන්නේ number 6. number 6. ඊළඟ එක F එක deny. deny. deny කියන එකට මොකද්ද ගැලපෙන්නේ? Conquer. Conquer. ඔව් deny කියලා කියන්නේ මම ඔයාලට කිව්ව නිකන් ප්‍රතික්ෂේප කරනවා හා සමාන දෙයක්. හරි? يعني කිසිම පිළිගැනීමක් කරන්නේ නැහැ කියන අදහසක්. හරි? ඒකට ප්‍රතික්ෂේප කරනවා නම් ඒක opposite word එක පිළිගන්නවා කියන එක conquer කියලා ගන්න. C O N C U R. conquer. කී වචනේද පුතේ? 1 2 3. third one. third one. next one G එක pardon කියලා කියන්නේ pardon කියන්නේ සමාව දෙනවා කියන්නේ සමාව දෙනවා කියන්නේ කොට ඒකට මොකද්ද opposite word එක වෙන්නේ? Condemning. condemn. condemn. දොස් කියනවා. දොස් නගනවා. condemn. right, condemn. number 5. number 5. next one H impair. impair කියලා කියන්නේ හානි කරනවා. Help. දාස කොට ඔව් හානි කරනවා කියන දාස ඒකට ඉතින් ගැලපෙන්නේ නම් අපිට ගන්න වෙන්නේ help කියන වචනේ උදව් කරනවා කියන දාස. කිසිම බාධාවක් හානි කිරීමක් කරන්නේ උදව් කිරීමක් කරනවා කියන දාස. එතකොට ඒක එන්නේ the second word. එහෙනම් මෙන්න පිළිවෙලින් answers ටික opposite words ටික එන්නේ ඔය ආකාරයෙන්. right ලියා ගන්න මේව. හරි ඉක්මනින් numbers ටික දාගන්න. පස්සේ වචන ටික ලියා ගන්න. පළවෙනි එකට 7 වෙනි එක, second one 4th, third one C එකට එන්නේ first one, D එකට 8, E එකට 6th, F එකට third, G එකට 5th one, H second. right. අපි ගමු නැවත තවත් passive voice වාක්‍ය 10ක්. තවත් passive voice වාක්‍ය 10ක් ගමු. 10ක් සාකච්ඡා කරා ඉතුරු කොටස. right. ගන්න 11 වෙනි වාක්‍ය ඉඳලා. 11 වෙනි වාක්‍ය ඉඳලා. මට කියන්න 11 ඉඳන් 20 වෙනකන් ලියලා තියෙනවද passive voice? ලියලා Yes, තියෙනවද? sir. ඔව්. ලියපු නැති අය ඉන්නවද දැන් ලියන්න අවශ්‍යයි? ඔව් මම හිතනවා ලියලා ඇති. right. අපි ගන්නවා 11 වෙනි වාක්‍ය. Charles Dickens wrote hard times. Charles Dickens wrote hard times. The hard times කියලා කතාවක් තියෙනවා නව කතාවක් novel එකක්. ඒක Charles Dickens කෙනෙක් කෙනා තමයි ලියුවේ. හරි ඒකයි ඔය තියෙන්නේ Charles Dickens wrote hard times. මේවා ඩික්ෂනරි එකම හොයන්න යන්න එපා. Charles Dickens කියන්නේ මොනවද? හරි මේවා ඉංග්‍රීසි වචනික ඒක නම් පුද්ගලයාගේ නමක් ඒක. ඩික්ෂනරි එකේ නෑ. hard times කියලා කියන්නේ හරි පොතක නමක්. එතකොට Charles Dickens wrote hard times. මට ඒක tense එක මුලින්ම කියන්නේ tense Simple past. simple past Simple past tense. Simple past. කරන්න. මම දැන් මේකේ මේ ප්‍රශ්න අහද්දි මම මේ වාක්‍යයේ tense එක මොකක්ද? හරි මේකට භාවිතා කරන helping verbs මොනවද කියලා අහද්දි පුළුවන් අය mic on කරලා උත්තර දෙන්න. අනිත් අය mic එක on කරේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පුතා තනියම හරි උත්තර දෙන්න මට. මේ රිවිෂන් එකක් වගේ නැවත මතක් වෙනවා මේවා. නැත්නම් ටික කාලයකදී අමතක හරි passive voice අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා වැඩි භාවිතා කරන්නේ නැති නිසා. මම මේ ප්‍රශ්න අහද්දි
ඔයා හැකිතාක් මට උත්තර දෙන්න try කරන්න ඕන. ඒකට ඔයාට මේවා ඔළුවේ හොඳට මතකෙ හිටිනවා. මතක හරි සෑහෙන කාලයක් මතක තියාගන්න පුළුවන්. වැඩි භාවිතා වෙන්නේ නැහැ. පැසිව් වොයිස් වලින් අපි කතා කරන්නේ එහෙම නැහැ. අඩුයි. හරි. ඔයාට ලියන්නත් එච්චර එන්නේ නැහැ පැසිව් වොයිස්. ඇක්ටිව් වොයිස් වාක්‍යයක් පැසිව් කරන්න දුන්නොත් අපි පැසිව් කරනවා. නමුත් ලියාගෙන යද්දි ගොඩක් වෙලාවට ඇක්ටිව් වොයිස් වලින් ඔයා ලියන්න හුරු වෙලා ඉන්නේ. නමුත් මේ ප්‍රශ්න අහද්දි උත්තර දෙන්න එතකොට මේක හොඳට පුරුදු පුහුණු වෙනවා. හරි? අමතක වෙන්නෙත් නැහැ. ඔයාට හොඳ මතකයක් නෑ ගොඩක් කල් මතක තියාගන්න පුළුවන් වෙනවා. හරි ඒ නිසා පුතාලා උත්තර දෙන්න මයික් ඔන් කරේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ මට. අහද්දි උත්තර දෙන්න මයික් ඔන් කරේ නැතත් ඔයා. හරි පුළුවන් අය මයික් ඔන් කරලා උත්තර දෙන්න. Charles Dickens wrote Hard Times. Simple past කියලා කිව්වා පැසිව් කරන්න. ඉක්මනින් පැසිව් වර්ස් වල හරවන්න. Hard Times was written by Charles Dickens. right. ඔව්. අපි ගත්ත ඔබ්ජෙක්ට් එක මුලට ඔබ්ජෙක්ට් එක තමයි පුතේ hard times කියලා කියන්නේ. ඔබ්ජෙක්ට් එක තමයි එතන hard times කියලා කියන්නේ. මට කියන්න මේක past tense නම් අපිට ගන්න පුළුවන් වෙන්නේ was හරි were හරි hard times කිව්වොත් Was. පුතේ මතක තියාගන්න hard times කියන්නේ පොතක නමක්. It's a name of a book. times කියලා s තිබ්බට මේ බහුවචනයක් එහෙම නෙමෙයි. මේකේ තේරුම ගන්න එපා hard කියන්නේ අමාරු times කියන්නේ කාල. අමාරු කාල කියලා ගන්න බෑනේ මේකේ. එතකොට චාල්ස් ඩිකන්ස් ලිව්වා අමාරු කාල. ඒ මොකක්ද ඒක මේ කිසිම තේරුමක් නැහැ. හරි? එහෙම තේරුම් ගන්න යන්න එපා. හරි? hard times කිය මං කිව්ව පොතක නමක්. මේක එක පොතක්. times කියලා එක්කට මේ බහුවචනයක් නෙමෙයි. hard times is a name of a book. Therefore we should take ඒක නිසා අපිට ගන්න වෙන්නේ was the word. was the word. Was. was කියලා ගන්න ඕනේ. hard times was written by කවුද? Charles Dickens. මම C detail කරලා ලිව්වේ Charles Dickens කියන එක. next one we help them. අපි ඔවුන්ට උදව් කරනවා. we help them. right පුතාලා මට කියන්න කොහොමද පැසිව් වෙන්න ඕනේ? මට sorry They are helped by They are helped us. 10 second simple present tense. simple present tense. හරි පැසිව් කරන්න ඉක්මනින් කොහමද? They are helped us. ඔව් we are help them කියද්දි them කියන එක මුලට ගන්නවා they කියලා. present tense නම් am is are වලින් are තමයි ගන්නෙ. they are verb එක past participle වෙනවා helped. they are helped by us. they are helped by us. හරි දාගන්න ලියපුවා. හරි next one someone swept the floor. පිටු අංක 9 තියෙන 13 වෙනි වාක්‍යය someone swept the floor. යම් කිසි කෙනෙක් බිම අතු ගෑවා. මට කියන්න ඕකේ tense එක මොකක්ද? someone Past swept. tense. yes Past. simple past tense. හරි simple past tense තියෙන්නේ. එතකොට මේක අපි පැසිව් කරද්දි was හරි were හරි ගන්න වෙනවා. මට කියන්න වාක්‍යය කොහොමද එන්නේ? The floor was swept The by floor someone. was swept by someone. The floor Yes. was swept by someone. flow කියලා ගත්තා. helping verb එක was කියලා ගත්තා. the floor was swept by කවුද? someone. next one ඊළඟ එක අපි ගන්නවා he writes a letter. ඔහු ලියුමක් ලියනවා. මට කියන්න tense එක මොකක්ද ඕකේ? tense එක Simple present කියන්නේ tense. Simple present. simple present tense. හරි simple present tense. කොට simple present tense පැසිව් කරද්දී am is are තමයි ගන්න helping verbs වශයෙන්. object එක මුලට අරගෙන මට හරියට වාක්‍යය A කියන්න. letter A letter is written by him. By him. A letter is wrote by මේ වාක්‍යයම ලියලා ඇති අපි object එක මුලට ගත්තා a letter. ඊට පස්සේ පුතේ helping verb එක ලියනවා is am is are වලින් is එක ගන්න present tense නිසා write කියන එකේ past participle කටපාඩමේ තියෙන ඕනේ written කියලා. write past form එක wrote past participle written. a letter is written by කවුද ලියන්නේ? he නේද? ඔව් him කියලා වෙනස් කර ගන්න. him. a letter is written by him. අපි එනවා the 15th one 15 වෙනි වාක්‍යය. හරි දැන් ඔයා මේවා සමහරට දන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ පැසිව් කරන්න දන්නවා ඉගෙනගෙන තියෙනවා. නමුත් සමහර ලාවට පොඩි මිස්ටේක්ස් වෙනවා. is කියන තැන was ලිය වෙනවා.
මෙතන written එන්න ඕනේ එතන wrote ලියවෙනවා. එහෙම එක එක වැරදි වෙන්න පුළුවන්. හරි? ඒවා නිවැරදි කරගන්න. හරි? ඒවා නැවත මතක් කරගන්න මේ අඩුපාඩු හඳුනා ගන්න තමයි අපි මේවා නැවත රිවිෂන් එකක් වශයෙන් මේ ලියාගෙන යන්නේ. හරි? කවදාවත් 11 වසරට ගියත් අමතක වෙන්නේ නැහැ. හරි? මේවා 11 වසරේදී ආයේ මුලින් ඉඳන් කරන්නේ නැහැ. මේ පන්තිට ආපු අය බලාපොරොත්තු වෙන්න එපා මේවා නැවත මුල ඉඳලම සම්පූර්ණයෙන්ම කරයි කියලා. 11 වසරේ අච්චුපොත ගත්තාම සම්පූර්ණ රිවිෂන් එකක් යන්නේ. රිවිෂන් එකක් කියන්නේ පුනරීක්ෂණයක්. 9 වසර 10 වසර තමයි ඉගෙන ගන්න තියෙන්නේ. 11 වසර යන්නේ රිවිෂන් එකක්. හරි? ඒතර මමත් නැවත පුතාලට මේවා එකින් එක නැවත ඔක්කොම කරන්නේ නැහැ. අර පන්තිට ආපු නැති අයට පාඩම කවර් කරලා දෙනවා වෙන මුල ඉඳලා කියලා දීලා ඒ හැරෙන්න සම්පූර්ණයෙන්ම කරන්නේ. හරි? සම්පූර්ණ ඔක්කොම කරන්නේ රිවිෂන් එකක් වශයෙන් ඉක්මනට කරගෙන යනවා. මොකද O level pass papers සාකච්ඡා කරන්න තියෙනවා. ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා 11 වසර. නිසා මේවා නිවැරදිවම ලියන්න try කරන්න අනිවාර්යෙන් ලියන්න. නිවැරදිව කෙසේ වෙතත් අනිවාර්යෙන් මේ කරන්න තියෙන දේවල් තනියම මේවා ලියන්න ඕන. එතකොට දැන් check කරගත්ත හැකි ආන්සර්ස් තමන්ගේ අඩුපාඩු හඳුනාගත්ත හැකි. වචනයක් දන්නේ නැත්නම් past participle දන්නේ නැත්නම් තමන්ට වැරදුනොත් එහෙම ඒක ටිකක් මතක් වෙනවා. හොඳට මතක තියෙනවා. හරි? අය ඒ වැරද්ද කරන්නේ නැහැ ඔයා. අය ඒ වැරද්ද කරන්නේ. ඒකයි මම ලියන්න කියන්නේ. right. 15 වෙනි වාක්‍යය the man killed a serpent. serpent කියලා කියන්නේ සර්පයා කියන්නේ. හරි? but tense එක ඕකේ කියන්නේ. Simple simple past tense. Simple past tense. right. passive කරන්න. A serpent A was separate killed was by the killed man. by the man. Oh, a serpent was killed by the man. The man. Past tense නිසා was කියලා ගත්ත මේක singular. Plural වුණා නම් were කියලා ගන්න තියෙනවා. ඊළඟ එක 16 he draws a picture. ඔහු පින්තූරයක් අඳිනවා. tense එක මට කියන්න. tense එක මට Simple කියන්න. present tense. Simple present. simple present tense. හරි. එතකොට පුතා මේක passive කරන්න. A A picture picture is is drawn driven by him. ඔව්. ඊටාම් පැහැදිලි object එක තමයි මුලට ගන්න. a picture පින්තූරයක්. present tense නිසා am හරි is හරි are හරි ගන්න ඕනේ. පින්තූරයක් නම් am කියලා ගන්න බෑ. I කියන වචනේත් එක්කයි am are කියලා ගන්න බෑ. pictures තිබ්බනම් are පුළුවන්. හැබැයි is කියලා ගන්නවා. a picture Is is draw කියලා තියෙන එකේ past participle කටපාඩමේ තියෙන්න ඕනේ. මොකද්ද? drawn කියලායි කියන්නේ. හරි? a picture is drawn කවුද? by him. A picture is drawn by him කියලායි කියන්නේ. next one ඊළඟ එක they build houses. ඔවුන් ගෙවල් හදනවා. ඔවුන් නිවාස හදනවා. පුතාලා tense එක කියන්නේ. tense Simple එක present කියන්නේ tense. Simple present. simple present tense. හරි. එතකොට they build houses. passive කරන්න. Houses are built by Houses are them. built by them. ගත්ත object එක මුලට houses කියලා ගත්තාම මේක present tense am is ආවල එකක් ලියන්න ඕනේ. houses කියදී බහුවචන නිසා ආගත්තා. build b u i l d කියන එකේ past participle එන්නේ built කියලා. හරි. houses are built by them කියලා එනවා. houses are built by them. next one අපි ගන්නවා ඊළඟ එක 18 වෙනි වාක්‍යය තියෙන්නේ he checked all items. ඔව් සියලුම උපකරණ පරීක්ෂා කෙරුවා. සියලුම දේවල් check කරා කියලායි කියන්නේ පරීක්ෂා කෙරුවා. මට කියන්නේ tense එක. Simple past. ඔව් checks කියලා තියෙන්නේ මොකද්ද? Simple Simple present tense. simple present tense. හරි. Simple And present. තමයි ගන්න තියෙන්නේ helping verbs වශයෙන්. එතකොට මේක ලියන්න ඕනේ කොහොමද? all items Checked by him. all items are සියලුම භාණ්ඩ checked පරීක්ෂා කෙරුවා by කවුද හේනේ him කියලා ගන්න. Him. all items are checked by him කියලා ගන්න. right. next one අවසාන වාක්‍ය දෙක නැවත
අපි මේවා සාකච්ඡා කරද්දී ඔයාගේ අඩුපාඩු මේවා සමහර verbs වල past participle හරි ගන්න නැතිව ඒවා පවා ඔයාට හරියට මතක් වෙනවා ඉගෙන ගන්නවා හරි රිවිෂන් එකක් කරගෙන සින් මේ මොනවද active voice tenses ටික නැවත මතක් වෙනවා හරි right අද වැඩිපුර මම මේ ටියුට් එක කරන්නේ වෙනදට මෙහෙම ටියුට් එක කරන්නේ නැහැ නමුත් මේ දැන් මේ මාසෙට අපි පළවෙනි සද්දකේ ටියුට් එක කරගත්තේ නැහැ ටියුට් එක ලැබිලා තිබ්බේ නැහැනේ සමහරුන්ට හරි මට පළවෙනි සතියෙන් පටන් ගන්න තිබ්බ ගත්ත කෙනෙක් ගත්තා වයි නැති කෙනෙක්ට නැති වෙච්චා එහෙම බෑ හැමෝගෙනම හිතලා මම පළවෙනි සද්දකේ ටියුට් එක පටන් ගත්තේ නැහැ හරි ගිය සතිය තමයි පටන් ගත්තේ ඉතින් මට ටියුට් එකත් අවසන් කරලා දෙන්න ඕනේ මේ මාසෙට තියෙන වැට් ටික අපි හරියට අවසන් කරන්න අවශ්‍යයි ඒකයි මම මේ ටියුට් එක අද ටිකක් වැඩිපුර කරන්නේ හරි ටියුට් එක වැඩිපුර කරන්න right පුතාලා අපි ගන්නවා 19 වෙනි වාක්‍යය 19 වෙනි වාක්‍යය ගන්නවා she makes a cake එකක් හදනවා tense එක මට කියන්න simple present tense simple present tense හරි එහෙනම් ඔයාලට කටපාඩමේ තියෙනවා simple present වාක්‍යයක් passive කරද්දී simple present tense am is are right passive කියන්නේ passive කරන්න The cake is made by The her. cake is made by her. by her cake එකක් is කියලා ගන්න present tense නිසා make කියන එකේ past participle පුතේ made a cake is made by her a cake is made by her a cake is made by her අවසාන එක 20 he is selling fruits ඔහු පළුතර විකුණමින් සිටී he is selling fruits මට කියන්න tense එක මොකක්ද Present continuous Present tense. continuous tense. yes present continuous tense එතකොට මේක passive කරන්න බලන්න passive කරන්න Fruits are simple future Told tense by very good අපිට කියන්න පුළුවන් object එක ගත්ත මුලට fruits කියලා ගන්නවා present continuous නිසා am been is been are been කියන වචන තුන එකක් ගන්න වෙන්නේ fruits කියන්නේ බහුවචන නිසා object එක අපි helping verb එක ලියන්නේ are been කියලා fruits are been පුතේ sell කියලා තියෙන selling කියලා ඒකේ past participle කටපාඩමේ තියාගන්න sold විකුණලා කියන්නේ fruits are being sold කවුද විකුණලා තියෙන්නේ he කියන එක by him කියලා ලියන්නේ by him කියලා ලියන්නේ right බලන්න මේ ක්ලාස් එකේ ඉන්නවද 11 වෙනි වාක්‍යයේ සිට 20 දක්වා ඔක්කොම හරියට ලියපු අය yes sir inner. yes sir. Yes, sir. right අනිවාර්යයෙන් ලියාගන්න පුළුවන් වෙන්න ඕනේ පුතාලා හරි මොකද passive voice පාඩම අපි හොඳටම සාකච්ඡා කරමු හරි දැන් මෙහෙම කරද්දි රිවිෂන් එකක් වෙනවා මේක හරි රිවිෂන් එකක් වෙනවා ඔයාලට පුනරීක්ෂණයක් වෙනවා මතක් වෙනවා ඔක්කොම tenses ටික පොඩි වැරදි අඩුපාඩු හදාගන්න past participle verbs අමතක වෙලා තියෙන්න පුළුවන් සමහරට is ලියන්න ඕනේ තැන was ලියවිලා තියෙන්න පුළුවන් හරි ඒවා නැවත සිද්ධ වෙන්නේ නැහැ ඔයා මේවා නැවත ප්‍රැක්ටිස් කරපුවාම අපි එහෙම සාකච්ඡා කරමු right අපි එනවා ටියුට් එකේ ඊළඟ ඇක්ටිවිටි එකට එක දිගට ටියුට් එක ගන්නද්දි තමාරු ඉස්සරටත් එක දිගට කතා කරන්න වෙනවා දැන් අද උදේ 11 වසරේ පන්ති උදේ 8 ඉඳන් 10 වෙනකන් තිබ්බා එයාලට සම්පූර්ණයෙන්ම ටියුට් එකමයි කරේ හරි ටියුට් එකමයි සාකච්ඡා කරේ right පුතාලා activity 8 එකයි අපි සාකච්ඡා කරේනේ ගන්න page number 6 වල activity 9 in the tute එකේ activity 9 එක right ඒක homework කරන්න කිව්වද Yes, sir. නෑනේ homework කරන්න කිව්වේ නෑ නේද කිව්වා sir ඒක homework කරන්න කිව්වද ඔව් ඒතකොට activity 10 එක කරන්න කිව්වා ඒක කරන්න කිව්වනේ හරි activity 9 එක අපි ගන්නවා හරි උදාහරණ සමානට O level paper එකේ පළවෙනි paper එක O level පළවෙනි paper එක තුල හරි O level English paper එක පැයයි තියෙන්නේ පළවෙනි paper එක පැයයි තියෙන්නේ ඒ පැය තුල එන්න පුළුවන් සමානට මෙන්න මේ activity 9 වගේ ප්‍රශ්නයක්. ඔයාගේ වචන පිළිබඳව දැනුම චෙක් කරන්න. right බලමු.
question එක කියවන්න. Use each of these adjectives to fill in the blanks. Use කියන්නේ පාවිච්චි කරන්න. Each of these adjectives මේ සෑම නාම විශේෂණයක්ම. මෙතන තියෙන නාම විශේෂණ පද. නාම පද විස්තර කරන්න භාවිතා කරන වචන වගේක් තියෙන්නේ to fill in the blanks. හිස්තැන් ටික පුරවන්න මේ පාස් සඳහන් නාම විශේෂණ භාවිතා කරන්න කියලා කියනවා. මේ වගේ වචන සෙට් එකක් දීලා හිස්තැන් පුරවන්න දීපුවාම පුතාලා මුලින්ම කරන්න ඕනේ first count how many words are here as well as you should count how many blanks are here. ඔයා බලන්න ඕනේ O level paper එකේ හෝ term test එකේ ආවොත් එහෙම මේ වගේ activity එකක් මුලින්ම count කරන්න බලන්න blanks කීයද? හරියටම blanks 5ක් තියෙනවා නේ. හිස්තැන් 5ක් තියෙනවා වාක්‍ය පහට. වචන කීයක් තියෙනවද? වචනත් 5යි තියෙන්නේ. ඒකෙන් අපි තීරණය කරගන්නවා හැම ස්ථනකටම එක වචනේ ගානේ භාවිතා කරන්න පුළුවන්. සමහර වෙලාවට exams වල දෙනවා හිස්තැන් 5ක් දෙනවා වචන 6ක් දෙනවා. වචන 6ක් දෙනවා. ඔයා තීරණය කරගන්නවා එක වචනයක් නම් එන්නේ නැහැ. ඒ හිස්තැන් 5යිනේ තියෙන්නේ. හරි. සමහර ලාවට හිස්තැන් 5යි වචන 4ක් දෙනවා. ඔයා මොකක්ද ඒකෙන් තීරණය කරන්නේ? වචන 4යි තියෙන හැබැයි හිස්තැන් 5ක් තියෙනවා. විභාගෙට ඒ පේපර් එකේ වැරදිලා කියලා හිතනවද? වැරදිලා නෙමෙයි දීලා තියන්නේ යාළුවා. මොකක්ද එතනින් ඔයා තීරණය කරන්නේ? එකම වචනය දැන් දෙක භාවිතා කරන්න වෙනවා. You have to use the same word twice. එකම වචනය දෙපාරක් පාවිච්චි කරනවා. විශේෂයෙන් ওই prepositions පාඩමේ in on under behind ඔන්න ඔය වචන දාන්න වෙනවා ඡේදයක්. O level paper එකේ සමහර ලාවට prepositions වලින් එනවා එක එක ස්වරූප වලින් එනවා ඒක. හරි. ඒ වගේ ඒවා බලන්න ඕනේ. එහෙනම් පළවෙනිට count කරගන්න ඕනේ blanks ටික වචන ගාන count කරන්න. right. මේකේ කිසි ගැටලුවක් නැහැ. එක වචනයක් එකපාරයි එන්නේ. right. තේරුම් ටික අපි ගමු. පළවෙනි වචනේ idle. idle කියලා කියන පුතේ ලියන්න තේරුම අලසයි කියන්නේ. කම්මැලි අලසයි කියන තමයි idle කියන්නේ. ඊළඟ වචනේ lazy. lazy කියලා කියන්නේ ඒ කම්මැලි කියන අදහස. කම්මැලි. කම්මැලි කියන අදහස. idle කියලා කියන්නේ අලසයි. ඒ හා සමාන වචනයක් තමයි මේක lazy කියලා කියන්නේ. කම්මැලි කියන්නේ. ඊළඟ sluggish. SLUGGISH. sluggish කියලා කියන්නේ ඒ කියන්නේ හෙමින් කියන දාස. හෙමින් කියන දාස sluggish. ඊළඟ indolent. ඊළඟ වචනේ indolent. පුතේලා indolent කියන්නේ ඔව් sluggish කියන එකයි තේරුම් පොඩ්ඩක් යනවා. sluggish කියලා කියන්නේ හෙමින් කියන දාස. සෙමින්. indolent කියලා කියන්නේ උදාසීන කියන අදහස. උදාසීන කියන අදහස. ඊළඟ එක slothful. 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 slothful කියලා කියන්නේ කම්මැලි කියන අදහස. කම්මැලි කියන අදහස. ඇත්තටම ගත්තාම මේ idle, lazy, sluggish, indolent, slothful ඔය ඔක්කොගෙම තේරුම් ටික නිකන් සමානයි වගේ. කම්මැලි, උදාසීනයි, හරි, අලස, හරි, සෙමින් ඔය ඔක්කොම නිකන් එක හා සමාන තේරුම් වගේක් තියෙන්නේ. right. උදාලට කියනවා මෙන්න මේ වාක්‍ය පහට සුදුසු adjective එක යොදන්න කියලා. බලන්න ලියන්න. ලියලා ඉවරයි නම් ඔයා finish කියලා message එකක් දාන්න මට. homework කරා හෝ ලියලා ඉවරයි. සර් indolent කියන්නේ මොකක්ද? උදේ indolent කියලා කියන්නේ උදාසීන කියන අදහස. උදාසීන කියන අදහස තමයි Slothful. මොකද්ද? slothful කියලා කියන්නේ කම්මැලි කියන අදහස. කම්මැලි කියන අදහස.
මේවා නාම විශේෂණ ඕ adjectives නාමපද ඉස්සරහින් තමයි යොදන්නේ නාමපද විස්තර කරන්න. adjectives at භාවිතා කරන්නේ නාමපද විස්තර කරන්න. මේ පාර ටර්ම් ටෙස්ට් එකට එන්න පුළුවන් වගේ ඇක්ටිවිටි එකක් තියෙනවා ඇක්ටිවිටි 11 එකක් 11 වෙනි ඇක්ටිවිටි එක prefixes suffixes ඉගෙන ගත්තා suffixes වලින් එන්න පුළුවන් prefixes suffixes ඔය දෙකෙන් එන්න පුළුවන් ඇක්ටිවිටි 11 එක ටර්ම් ටෙස්ට් එක එන්න පුළුවන් එක මාක් කරගත්තත් කමක් ඒක කරන්න කිව්වද ඇක්ටිවිටි 11 එක පුතේ පිටු අංක 7 තියෙන නෑ සර්. හරි ඇක්ටිවිටි 11 කරන්න කිව්වොත් finish sir. right finish sir. අර ග්‍රැමර් තරම් චුට්ටක් මේ නේද කොටියුට් එක මේක දිගට කරගෙන යද්දි චුටි කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන් පුතාලට හරි ග්‍රැමර් කරද්දි නම් එච්චර කම්මැලිකමක් නෑ ඉස්සර නම් ඇත්තට මං හිතන්නේ ග්‍රැමර් එපාම වෙලා ඉන්න ඇත්තේ හරි ග්‍රැමර් කරනකොට කැමතිම නැතුව ඉන්න ඇත්තේ මගේ පන්තිරේ එන්න කලින් නමුත් ඊට පස්සේ ග්‍රැමර් වලට ඔයාලට ආසාවක් ඇති වෙන්නේ නැති දැන් අද ටියුට් එක මේක දිගට කරන නිසා චුටි කම්මැලිකමක් දැනෙන්න ඉඩ තියෙනවා නමුත් අර පැසිව් වොයිස් එකේ මේවා ඉතින් ග්‍රැමර් හරි ඒවා ග්‍රැමර් සර් හෙටද සර් ලෙට් රයිටින් කරන්නේ. ඊට නෙමෙයි ඊළඟ සෙනසුරාදා තමයි රයිටින් පාර්ට් එක පටන් ගන්න. අනිවාර්යයෙන්ම යාළුවෝ ඉන්න අය දැනුවත් කරන්න පුතාලා ලකුණු 30ක් 35ක් O level exam එකේ sure fail වෙන්න ඉන්න කෙනෙක් පාස් කරියා කිය ඔය ප්‍රශ්න ටික උගන්නලා. ඔයා දන්නවා O level paper එකක් ගත්තොත් අනිවාර්යෙන් අවසාන ප්‍රශ්නේ ඉසේ එකක් එන්නේ. ඒ වගේම O level English paper එකක් ගත්තොත් අනිවාර්යෙන් letter writing එකක් එනවා. හරි note එකක් ලියන්න එනවා. notice එකක් එනවා. graph එකක් analyze කරන්න එනවා. bar graph එකක් එනවා. හරි ඉතින් ඔය අනිවාර්යෙන් මෙනේවනේ. ඒක නිසා පුතාලා ඊළඟ සෙන්සුරාදා පටන් ගන්නවා යාළුවෝ හැමෝම දැනුවත් කරන්න ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන යාළුවෝ කියන්නේ මම මැසේජ් එකකුත් එවන්නම් ඔයාට ඒක පොඩ්ඩක් ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් එක්ක ඉස්කෝලේ තියෙන WhatsApp group වල හරි ඔයාලගේ යාළුවොන් චූටි දැනුවත් කිරීමක් කරන ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන අයට හරි නිකම් විකාර කරන අය වෙම සම්බන්ධ කරන්න එපා ක්ලාස් එකට පාඩමත් හරියට කරන්න බැරි වෙනවා ඒ නිසා මේ ඒක හරියටම කියලා දෙනවා මෙතෙක් කල් ඉගෙනගෙන නැති වෙන්න පුළුවන් ලෙටර් එකක් හරියට ලියන්න ඒක ලස්සනට කියලා දෙනවා පටන් ගන්න විදිය අවසන් කරන විදිය ලියුමක් ලියද්දී ඔයාට දුකකින් ලියනවා නම් දුකක් ප්‍රකාශ කරන්නේ කොහොමද සතුටින් ලියනවා නම් ලියුමක් සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ හරි ආරම්භයේ how are you කියලා ලියන්නේ මං කිව්වා ඔයාට ගොඩක් කාලෙකින් ලියන්න බැරුණත් ඒකෙන් අදහස් කරන්නේ මට ඔයාව අමතක වෙලා ඇති කියලා හරි මම ඔයාට ලියුම් 3ක් එව්වා ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ කමක් නැහැ මම ඔයත් එක්ක තරහ නැහැ හරි ඔය වගේ ලස්සන වාක්‍ය වලින් ආරම්භ කරන්න කියලා දෙනවා හෙට ග්‍රැමර් පාඩමක් පටන් ගන්න O level exam එකට අනිවාර්යෙන් එන්න හෙට උදේ පන්තිට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න මම දන්නවා 4ට කිසිම ක්ලාස් එකක් නැහැ වෙන හරි නිදාගත්තොත් ආවේ නැත්තම් එන්නේ නැත්තේ කම්මැලිකමටමයි හරි නිදාගෙන ඉන්න එහෙම හරියන්නේ නැහැ දැන් 11 වසරට ටික ටික ලං වෙනවා හරි වැට් ටිකක් වැඩි වෙනවා එතකොට සම්දාලා හරියට වැට් ටික කරගන්න right time is enough හරි වෙලාව ප්‍රමාණවත් අප බලමු සර් answer එන්නේ ධනංජය කියන්නේ පුතා මැසේජ් එකක් දාන්න ධනංජය එන්නේ පැහැදිලි නැහැ right පළවෙනි වාක්‍යය the stream wandered slowly through the mud banks ඔව් මොකක්ද දෙන්න ඕනේ උතන adjective එක
sluggish, ඔව් පුතේ the stream කියලා කියන්නේ කුඩා දිය පහර. wandered කියලා කියන්නේ ඉබාගාතේ ගලාගෙන යනවා. ඔහෙ ගලාගෙන යනවා. slowly හිමීට through the mud banks. හරි. මඩ ඉවුරු හරහා. හරි. through කියලා කියන්නේ මගින් කියන්නේ මඩ ඉවුරු මගින් මඩ ඉවුරු අතරින් කුඩා දිය පහර ස්ට්‍රීම් කියලා කියන්නේ කුඩා දිය පහරක් ඉබාගාතේ ගලාගෙන යනවා. මොන කුඩා දිය පහරක් වෙන්නද? හෙමින් හරි හෙමින් යන කුඩා දිය පහරක් කියලා හිතලා උතන ගන්න වෙන්නේ the sluggish කියන වචනේ. SLUGGISH activity 9 එකේ පළවෙනි එක දෙන්න ඕනේ වඩාත් ගැලපෙන්නේ sluggish කියන වචනේ. GGISH sluggish. දෙවෙනි එක the boy was too to change his clothes. පිරිමි ළමයා ඔහුගේ ඇඳුම් මාරු කරන්න. ගොඩක් කම්මැලි කියලා ඔයා කියනවා. පිරිමි ළමයා ඔහුගේ ඇඳුම් මාරු කරන්න ගොඩක් කම්මැලි. The boy was too Lazy. ඔව් එතන වඩාත් ගැලපෙන ඇඩ්ජෙක්ටිව් එක තමයි lazy කියන වචනේ ගන්න වෙන්නේ. lazy කම්මැලි. මේ වගේ O level exam එකේදී එන්නේ නැහැ මොකද අර සමාන තීරුම් වගේ තියෙනවනේ තියෙන්නේ හිතා ගන්න අමාරුයි. නමුත් එන්නේ නැහැ O level exam එකේදී නම් මෙතන තියෙන නිසා අපි ලියමු. තුන්වෙනි එක the little hussy would do not walk. the little hussy කියලා කියන්නේ මේ අකීකරු තරුණිය කියන්නේ would do not walk ඇවිදින්නේ නැහැ. the මොකද්ද ගන්න වෙන්නේ? slothful කියලා ගන්න. The slothful little hussy would not walk. Like rich people may become because they need not work. පොසත් මිනිස්සු පත් වෙනවා because they need not work. ඔවුන්ට වැඩ කරන්න ඕනේ නැති නිසා. පොසත් මිනිස්සු අලස භාවයට පත් වෙනවා කියලා ලියන්න ඕනේ. idle කියන වචනේ ගැලපෙන්නේ. ideally idle. ඊළඟ පස්වෙනි එක we could not induce අපි පොළඹන්න අපි induce කියලා කියන පොළඹවනවා කියන්නේ හරි අපිට බැරි වුණා පොළඹවන්න on a boy to hurry himself. ඔව් ඉක්මන් කරන්න කියලා පොළඹවන්න අපිට බැරි වුණා කියලා කියන්නේ මොන boy? indolent, පොඩක් හිතා ගන්න අමාරු ඇති මොකද එකම වගේ වචන හරි උදාසීන කම්මැලි කියන අදහස් තමයි ඔය වචන සෙට් එකේම තියෙන්නේ. right activity 10 එක ගන්න. passive voice වාක්‍ය 10ක් ලියලිමු ඈ. තවත් 10ක් ලියලිමු. මේ ටික හරිනේ? මේ ටික හරිනේ? කෙනෙක් අහලා තිනවා පාඩම් කරන්න හොඳ උදේටද රැටද කියලා. එහෙමයි ඉතින්. පාඩම් කරන්න හොඳ වෙලාව උදේ කියලා තමයි මම හිතන්නේ. එක එකිනෙක කෙනාට වෙනස් වෙනවා. හරි. සමහරුන්ට රැට පාඩම් කරන්නත් පුළුවන්, හවසට පාඩම් කරන්නත් පුළුවන්, උදේට පාඩම් කරන්නත් පුළුවන්. ඒක බුද්ධිලයන් පුතලට වෙනස්. මට මෙහෙම සාධාරණ හේතුවක් කියන්න පුළුවන් පුතාලට පාඩම් කරනවා නම් උදේවරුව පාඩම් කරන්න හොඳයි කියන්නේ එක හේතුවක් තමයි ඔයාගේ මනස ෆ්‍රෙෂ් වෙලා තියෙන මේ වෙලාවට. ඒ කියන්නේ දැන් දවසේම උදේ ඉඳලා එක එක වැඩ කර ඉන්න එක එක විවිධ ප්‍රශ්න ඇති වෙනවා. හරි මොනවා හෝ එක එක ප්‍රශ්න උදේ ඉඳන් දවල් වෙනකම් වෙනවා. හරි හවස වෙනකම්. ඊට පස්සේ හවස ඔයා පාඩම් කරන්න ගත්තාම ඒ ප්‍රශ්නයි ඔය ඔක්කොම ඔළුවේ තියාගෙන තමයි පාඩම් කරන්න ගන්න. හරි එතකොට චුට්ටක් පාඩම් කරද්දී අර හරියට පාඩම් කරගන්න බැරි වෙන ගතිය මහන්සිය හරි ඒ ගතිය ඇති වෙනවා. නමුත් ඔයා හොඳ නිින්දකින් පස්සේ උදේ නැගිටලා පාඩම් කරනවා නම් වඩා හොඳයි කියලා කියන්නේ ඒ වෙලාවට ඔයාගේ මනස නිරවුල්. ඔයාට මහන්සියක් නැහැ. හරි
මේකයි උදේ පාඩම් කරන්න එක හොඳයි කියලා කියන්නේ. හරි. උදේට යමක් කිව්වම ඉක්මනට ඔළුවට දාගන්න පුළුවන් ඔයාලට. එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා වඩාත් හොඳයි උදේ පාඩම් කරන්න. ඒ වගේම සමහර ළමයි ඉන්නවා උදේ සමහර ළමයි ඉන්නවා දැන් යම් කිසි දෙයක් එකපාරින් කිව්වම මතක තියාගන්න. තව අය ඉන්නවා එකපාර කිව්වට මතක හිටින්නේ නැහැ. එයාට එකම දේ දෙපාරක් කියවන්න වෙනවා මතක තියාගන්න. තව කෙනෙක් ඉන්න පුළුවන් දෙපාරක් නෙමෙයි පස් පාරක් කියවන්න වෙනවා මතක තියාගන්න. එහෙම ගැටලුත් තියෙනවා සමහරුන්. හරි? ඒක මේ එක එක්කෙනා ඉතින් ගියාත්මේ කරපු පින් පව් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඇත්තම කතාව. හරි? ඒ කියන්නේ තමන්ගේ මනස කොතෙක් දුරට දියුණු වෙලාද? තමන්ගේ මතක ශක්තිය ඉතින් සමහරුන්ට වැඩියෙන් එනවා, සමහරුන්ට අඩුවෙන් එනවා. එහෙම දේවල් තියෙන. එතකොට සමහරු ඉන්නවා එකපාරක් කිව්වත් සමහරු පාඩම් කරන්නේ නැහැ පන්තියට ගිහිල්ලා අහගෙන ඉඳලා ඇවිල්ලා විභාගෙ ලියනවා උපරිම හොඳම මාක්ස් තියෙනවා. හොඳ මතක ශක්තියක් තියෙනවා. සමහරු ඉන්නවා එහෙම නැහැ. පන්තියට ගිහිල්ලා අහගෙන හිටියත් එකපාරක් කියුවත් මතක නැහැ. හරි? ඒ අය කරන්න තියෙන්නේ වැඩියෙන් මහන්සි වෙන්න. හරි වැඩියෙන් මහන්සි වෙන්න. Tamanට මතක හිටින්නේ දෙපාරක් කියවලා නම් අනිවාර්යෙන් එකපාරක් කියවලා නවත්තන්න එපා. දෙපාරක්ම කියවන්න. සමහර වෙලාවට පස් පාරක් කියවන්න වෙයි. තව යාළුවෙක් ඉන්න පුළුවන් එකපාරක් කිව්ව ගාම එයාට මතකයි. ඔයාට මතක නැහැ. හරි? ඔයා පස් පාරක් හරි කියවලා මතක තියාගන්න. මතක තියාගන්න. ඒකයි වෙන්න ඕනේ. හරි? right. පුතාලා වාක්‍ය 20ක් ලියුවා passive voice. 20 21 ඉඳන් 30 වෙනකල් ලියන්නයි යන්නේ. අනේ 21 නෑනේ. 21 වැදිලා නැහැ. 22 ඉඳන් තියෙනවා. right 22 වෙනි වාක්‍ය ලියුවද 22 ඉඳන් 30 වෙනකන් did you write down? Yes, ලියුවද? sir. right එහෙනම් බලමු මේ සෙට් එක 22 she will sweep the compound මට කියන්න උත්තර දෙන්න පුළුවන් අය මයික් එක ඔන් කරලා උත්තර දෙන්න නැති අය තනියම අනික මයික් ඔන් කරේ නැතත් කියන්න she will sweep the compound කියන්න කොහමද එන්නේ what tense එක කියන්නේ tense එක මුලින් Future. simple tense. හරි Simple future tense. උදාහරණ The compound will The be compound swept by her. will be set by her. yes අපිට ගන්න පුළුවන් the compound will be swept the compound will be swept කවුද by her swept කියලා ඉන්නේ past participle the compound will be swept by her කියලා එනවා ඊළඟ එක the child was eating a biscuit කුඩා දරුවා ළමයා හරි බිස්කට් එකක් කමින් හිටියා the child was eating a biscuit ළමයා බිස්කට් එකක් කමින් හිටියා tense එක කියන්නේ what is the tense Past continuous tense. Past continuous tense. past continuous Past tense continuous. හරි එතකොට අපිට ගන්න පුළුවන් passive voice කොහමද එන්නේ passive voice කොහමද එන්නේ A biscuit was being eaten by the child. A biscuit was being eaten by the children. right a biscuit was being eaten by the child a biscuit was being eaten by the child next one he is writing a poem tense එක කියන්න පුතාලා Present Tense. continuous Present tense. continuous tense. present continuous tense හරි present continuous එතකොට passive කරන්න බලන්න passive A කරන්න poem is being written by him. a poem is The poem is being written by him. being written by him කියලායි passive voice වෙන්නේ next one ඊළඟ එක next sentence they have won the match what is the tense what tense එක Present කියන්නේ perfect tense. Present perfect. present perfect tense හරි එතකොට present perfect නම් අපි මොනවද ගන්න helping verbs දෙක මට කියන්න Have been, Have has been, been. has been. has been එතන been කියලා ලියන්නේ b double e n right වාක්‍යය කියන්නේ passive The match have been has won by been them. won by them. the match තරගයේ have been won by them. the match කිව්වම singular ඒක වචනයි has been the have been Has been. Has been.
has has been. been කියලා එන්න ඕනේ. one කියලා past participle ලෝකේ දීලාම තියෙනවා perfect tense එකේ. The match has been won by කවුද? them නේ. them. they කියන එක them කියලා එනවා. ඊළඟ වාක්‍යය ගන්නවා 26. Next one. The girls are collecting flowers. ගැනු ළමයි මල් එකතු කරමින් සිටී. මට tense එක කියන්න. පුතේ tense Present එක continuous tense. Present perfect tense. right. Present continuous tense එකෙන් තියෙන්නේ. right. ඒ අනුව Present එහෙනම් කරන්න. passive කරන්න. Flowers Flowers are being collected by the girls. Flowers are being මොකද verb එක collect කියලා තියෙන්නේ past participle ගන්නවා collected. Flowers are being collected by the girls. Flowers are being collected by the girls. Right. Next one. එහා පැත්තේ පිටු අංක 10 27 වෙනි වාක්‍යය තියෙනවා. They were decorating the hall for function. Right? They were decorating the hall for function. උත්සවය සඳහා hall එක ශාලාව decorate කරමින් මොකද්ද මේ සිංහල තේරුම decorate කියන සරසමින් ඉන්නවා ඔවුන් සරසමින් ඉන්නවා ශාලාව උත්සවය සඳහා. මට කියන්න මේකේ tense එක ඉස්සෙල්ලා Past Past continuous tense. Past continuous tense. right past continuous tense. ඒ වගේම object එක මොකද්ද පුතා? object එක The whole. The whole. decorating what මොකද්ද සරසමින් ඉන්නේ? the whole කියන එක. The For whole. function නෙමෙයි the whole කියන එක. ඒ අනුව passive කරලා කියන්න. The hall was being The hall decorated was by being them for decorated by function. them for fun. කියන්න ඕනේ. the whole was being decorated. The hall was being decorated for function. How'd by them. The hall was being decorated for function by them. එක්කෝ එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. The hall was being decorated by them for function. Right? The hall was being decorated by them for function. Right? Hall කියන්නේ singular, verb in එහෙම බෑ. Was being කියලා ගන්නවා. Right. ඊළඟ වාක්‍යය 28 28. හරියට helping verbs ලියන්න singular plural මාරු කරගන්න එපා ඒවල. 28 වෙනි වාක්‍යය තියෙනවා the teacher teaches a lesson every week. ගුරුවරයා පාඩමක් උගන්වනවා හැම සතියෙම. right පුතාලා මට කියන්න what is the tense? මේකේ tense එක Simple මොකක්ද? present tense. Simple present tense. Simple present tense. ඔව් simple present tense හරි. චූටි දෙයක් තියෙනවා. එක්කෙනෙක් අහලා තිනවා මේක the whole for function කියලා ගන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නයක් නෑ. ඒ ඔක්කොම ගත්තොත් කමක් නෑ object එක වශයෙන්. The whole for function was being decorated by them කිව්වත් හරිය. The whole for function කියලා මෙතන for function කෙනෙක් ගත්තොත් කමක්. Right. The teacher teaches a lesson every week. Right. කියන්න පුතා කොහොමද එන්න ඕනේ? A lesson is taught by the teacher every The week. lesson is taught by the teacher every week. right පුතාලට පැහැදිලි මේක teachers කියද්දි present tense ඒක නිසා am is ආ ගන්න ඕනේ object එක ගන්නවා මුලට මොකද්ද a lesson පාඩමක් a lesson කියද්දි singular නිසා අපි is කියන වචනේ ලියන්නේ a lesson is ඊට පස්සේ ලියනවා verb එක past participle teachers කියලා තියෙන්නේ taught a lesson is taught every week by the teacher ඕන්නම් ඔයාට මෙහෙම ලියන්නේ නැතුව ඔයාට ලියන්න පුළුවන් a lesson is taught by the teacher every week කියලා එක්කෝ every week by the teacher එහෙම නැත්නම් පුතාලා by the teacher every week කියලා ලියන්න පුළුවන් next one 29 වෙනි වාක්‍යය ගන්න they have bought a new car ඔවුන් අලුත් කාර් එකක් අරගෙන තියෙනවා මට කියන්නේ tense එක Present perfect tense.
Yes, present perfect tense. Present perfect tense. Hari. Passive කරමු බලන්න. Passive වලින් කියන Anuka A new has car been have bought been by bought them. by them. object එක තමයි a new car අලුත් කාර් එකක්. මේක present perfect වාක්‍යයක් නිසා අපිට ගන්න පුළුවන් has been හරි have been හරි. a new car කියලා කිව්වොත් අලුත් කාර් එකක් නම් has been ද have been. Has been. ඔව් Has been. කියලා ලියන්න. a new car has been. හරි. a new car has been මොකද්ද ගන්නෙ? verb එක past participle ගන්නවා. bought my කවුද? by them. A new car has been bought by them. The last one. අවසාන වාක්‍යය. Here the board will announce the results. හරි. The board will announce the results. හරි. ආමින් රතුගම සර් කෝල් එකක් ගන්න පොඩ්ඩක් බලමු මොකද කියලා. රතුගම සර් කියන්න. right පුතාලා මේ මොනවද කිව්වේ කියලා අහන්න එපා සර් හරි ඒක වැඩක් නැහැ නේ ඔයාලට මට කතා කරේ පාඩමට බලාගෙන ඉන්නත් දන්නේ සර් මොනවද කිව්වේ කියලා කියන එක කියන්නේ right මේ 29 වෙනි වාක්‍යය නේද a new car has been bought by them කියලා එන්නේ හරි 30 වෙනි එක අපි ගන්නවා the board will announce the result board කියලා කියන්නේ කමිටුව ප්‍රතිඵල දැනුවත් කරાવી කියලායි කියන්නේ. පුතාලා මට කියන්න මොකද්ද tense එක මේකේ? The board will announce. Simple future tense. හරි. එහෙනම් passive කරන්න බලන්න. Passive The voice results will be announced by the board. object එක the results ප්‍රතිඵල right will be announced. The results will be announced. The results will be announced, right, by the board කියලා අපි ගන්න. By the board කියලා ගන්න. The results will be announced by the board. හරි. ඔය ආකාරයෙන් තමයි ඒ වාක්‍ය සෙට් එකෙන්. දැන් 9 තිබ්බ වාක්‍ය එක වාක්‍යයක් අඩු වෙලා තිබ්බා. right පුතාලා කියන්න බලන්න මේ වාක්‍ය 9ම හරියට ලියපු අය ඉන්නවද? Yes, sir. Yes, sir. ලියාගන්න පුළුවන් වුණා නම් හොඳයි තමයි හරි ඒ කියන්නේ මෙහෙමයි මේ පාඩම ඇත්තටම අමාරු පාඩමක් කියලා නේ හිතාගෙන හිටියේ පැසිව් වොයිස් සමහරට මගෙන් ඉගෙන ගත්ත ඇත්ත ඇති 9 වසරෙන් හරියට ඉගෙන ගන්න බැරි වෙලා 8 වසරෙන් ඉගෙන ගන්න බැරි වෙලා එහෙම ඉගෙන ගත්තා නම් හොඳයි ලියාගන්න පුළුවන් වුණා නම් හොඳයි right ඊයේද වෙලා 12:25 නේ විනාඩි 5ක් තියෙනවා ඊටු ටිකක් කරනවාද තව activity 10 එකයි activity 11 එකයි තියෙනවානේ right පුතාලා ඒ දෙක homework කරන්න ඕන activity 10 එක නම් homework කරන්න කියලා කිව්වා activity 11 එක කරන්න කිව්වලු සමහරු නෑ කියලා කියනවා හරි ඒ නිසා අපි activity 11 එක homework කරන්න ලියපු නැති අය අනිවාර්යයෙන්ම ලියන්න right එහෙමනම් තව විනාඩි 5ක් විතර තියෙන්නේ අදට වැඩ කටයුතු ඇති මෙතන සාකච්ඡා කරපු දේවල් ටික අපි ඊතුරු දේවල් ටික එනම් හෙට ක්ලාස් එකේදී සාකච්ඡා කරමු අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න writing part එක ලකුණු 30ක් 35ක් ගන්න කොටස ජූලි මාසේ පළවෙනි සතියේ සෙනසුරාදා කරනවා. ඒ කියන්නේ ජූලි 3 සෙනසුරාදා ඉඳලා අනිවාර්යෙන් යාළුවෝ දැනුවත් කරන්න. ඔයාලත් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. right. එමනම් හෙට උදේන් අපි හමු වෙමු උදේ ක්ලාස් එකේදී 4ට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න link එක house group එකට එවන්නම්. අලුතෙන් සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවා නම්
පුතාලා WhatsApp group එකට add වෙන්න ඕනේ මගේ. හරි? මම අර වෙලාවෙත් කිව්වා නමයි grade 10 කියලායි. WhatsApp වලින් message එකක් එවන්න මේ නම් එකට. Right. එවනම් good afternoon to you. See you tomorrow morning. Good afternoon, sir. Good afternoon. Goodbye, sir. Good afternoon, sir. Goodbye, sir. Good afternoon, sir. Goodbye, sir.